අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ජයන් ජයම වෙන්න ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා දුවේ පුතේ. අදත් අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංවිධාන දායකත්වයෙන් නෙස්ටමෝල්ඩ් බලගන්වන මේ ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවේ තවත් ඔබට ඉතාම වැදගත් වන සංයුක්ත ගණිතය පිළිබඳ සම්මන්ත්‍රණයක ආරම්භය මේ. අපි දන්නවා 100% ඔබව සූදානම් කිරීම. දැන් පසුගිය කාලේ තිබුණ ප්‍රශ්නත් එක්ක ගැටලුත් එක්ක විවිධාකාරයෙන් අධ්‍යයන කටයුතු වලට බාධා පැමිණුණු බව ඔබ අප හොඳ ආකාරවම දන්නවා. ඒ නිසා කය මනස ඒ වෙනුවෙන් කිසියම් ආකාරයක අර කම්මැලි සහගත තත්යකට වැටුනොත් එහෙම ඒක විභාගයට තරම් හොඳ වෙන්නේ නැහැ. සතුටුදායක වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් හිතින් ධෛර්යමත් වෙලා අපි මේ සියලු අභියෝග තියෙද්දී තමයි ජීවිතේ ජයගත යුත්තේ කියලා කල්පනා කරමින් කවදාවත් අභියෝග නොමැති අවස්ථාවක් අපට නිර්මාණය නොවන බවත් හොඳින් තේරුම් අරගනිමින් යථාර්ථයට මුහුණ දෙමින් අපි මේ අභියෝගය ජය ගන්නට ඕනි දුවේ පුතේ. ඒ නිසා ඔබට හොඳ ශක්තියක්, ඔබට හොඳ ධෛර්යයක්, ඔබට හොඳ බලයක්, ඔබට හොඳ ජවයක් මේ 2020 උසස් පෙළ විභාගය සමත් වෙන්නට විශිෂ්ට ලෙස හැකි වෙන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද සම්මන්ත්‍රණය ආරම්භ කිරීම සඳහා අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා ඔබට මේ සම්මන්ත්‍රණේ දැනුවත් වීම සඳහා ඉඩකඩ සලසන්නට සූදානම්. පසුගිය වසරේ නෙස්ටමෝල්ඩ් බුද්ධි ප්‍රබෝධයේදී ඔබට ලබා දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරමින් ශ්‍රී ලංකා සමාගම නෙස්ටමෝල්ඩ් බලගන්වන අධ්‍යාපන අමාත්‍යාංශය මේ සංවිධානය කරන මේ ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාව අප රැගෙන ඉන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකරන්නට යෙදුණු විශේෂ මැදිරියක සිට බවත් අපි මේ මොහොතේදී මතක් කරනවා. එහෙමනම් අද සංයුක්ත ගණිතය ඒ සඳහා අද සම්පත්දායකත්වය ලබා දෙන ඒ කතිකාචාර්යවරුන් ඔබට සම්මන්ත්‍රණය මෙහෙයවන කතිකාචාර්යවරුන් කවුරුන්දයි හඳුන්වා දෙන්න සූදානම්. ප්‍රථමයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආචාර්ය ගයා ජයකොඩි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය අප සමග අත්වල බැඳගෙන ඉන්නවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය දුලීප පිටිගල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන්ද අප සමග අත්වල බැඳගෙන ඉන්නවා. සහායයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාවේ සංවර්ධන නිලධාරී දුවින්ද සෙනවිරත්න මහත්මයාද අප සමග අත්වල බැඳගෙන සිටින බව මේ මොහොතේදී මතක් කරමින් අපි එහෙමනම් සම්මන්ත්‍රණය ආරම්භ කරන්නට අප සමග එකතු වී සිටින ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි අසේල. හොඳයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ සංයුක්ත ගණිතය ඔයගොල්ලන්ගේ උපසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ paper 2 වල part A වල එන කෙටි ප්‍රශ්න කීපයක් තෝරාගත්තු මාතෘකා කීපයක් යටතේ. දැන් මුලින්ම කියන්න ඕනේ දැන් විභාගෙට තව දින කීපයයි තියෙන්නේ කට ළඟටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි උපකල්පනය කරනවා ඕගොල්ලෝ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයට අදාළ සියලුම දේවල් කවර් කරලා තියෙනවා කියලා ඔයගොල්ලෝ ඒ කරුණු කාරණා හොඳින් හදාරා නිම වෙලා තියෙනවා කියලා ඒ උපකල්පන ඉඳගෙන තමයි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. එතකොට අපි ගොඩාක් මේ තියරි කොටස් විස්තරාත්මකව පැහැදිලි කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේක පුනරීක්ෂණයක් නිසා. නමුත් අපි තෝරගත්තු මාතෘකා යටතේ එන ප්‍රධානම සිද්ධාන්ත කොටස් අපි ඉක්මනින් මතක් කරගෙන ගැටලු සාකච්ඡා කිරීමේදී අවශ්‍ය වෙන තැන්වලට ගිහිල්ලා අපි ඒ කටයුතු ඒ විදිහට කරගෙන යමු. මුලින්ම ඔයගලන්ට මේ අපි අද තෝරගන්න තියෙන මාතෘකා තුනක් පෙන්වන්න කලින් මම හිතුවා තව චූටි දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ කියලා. දැන් මේ ඔයගොල්ලෝ මේ උසස් පෙළට කරන මේ පේපර් එක නැත්නම් මේ විෂයේ නම සංයුක්ත ගණිතය combined mathematics. නමුත් දැන් combined mathematics කියලා විෂයක් නැහැ. අපි මේක මේ හදපු වචනයක් නෙමෙයි අපේ උසස් පෙළ විෂයට හදපු වචනයක් තමයි combined mathematics කියලා කියන්නේ. සංයුක්ත ගණිතය කියලා කියන්නේ. තියෙන්නේ මොකක්ද ගණිතය? මෙහි තියෙන අංශ දෙකක් තමයි ඒ දෙක එකතු කරලා මේ විෂය හදලා තියෙන නිසා combined mathematics කියලා අපි කියන්නේ. ඒතර ඔයගොල්ලෝ ඒක දන්නවා. අපි මෙතනදී ඔයගොල්ලෝ හදාරන්නේ ශුද්ධ ගණිතය pure mathematics සහ applied mathematics ව්‍යවහාරික ගණිතය. ඒතර ඔයගොල්ලෝ ශුද්ධ ගණිතය ඇතුළේදී
ගණිත සංකල්ප ගණිතමය ලෝකයක ඉඳගෙන අපි කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් කියලා එහෙම තැනක ඉඳගෙන ඒවායේ යෙදුම් වලින් ස්වායත්තව ඒ ගණිත සංකල්ප විතරක් ඉගෙන ගන්නවා ශුද්ධ ගණිතයේදී. ඔගොල්ලෝ ව්‍යවහාරික ගණිතයේදී කරන්නේ මේ ඒ ගණිත සංකල්ප අනිත් විෂය පතවල අනිත් විෂය ක්ෂේත්‍රවල විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ මේ සංයුක්ත ගණිතය විෂය නිර්දේශ ඇතුලේ භෞතික විද්‍යාවේ නොයෙකුත් ස්වාභාවික සංසිද්ධි වලට යොදන්නේ කොහොමද? ඒවා පැහැදිලි කරන්න යොදන්නේ කොහොමද? ඒවා සම්බන්ධ ගැටලු විසඳන්න යොදාගන්නේ කොහොමද කියන ඒ ඇප්ලයිඩ් පැත්ත මේක යොදන පැත්ත තමයි ව්‍යවහාරික ගණිතයේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඉතින් ඔය දෙකම එකතු කරලා ගත්තොත් මේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න අපි කියමු මැතමැටික්ස් කියලා. දැන් ඔයගොල්ලන් මේ ගණිතය හැදෑරීම කියන කාරණාව තුළ ඕගොල්ලෝ සාර්ථක වෙන්න නම් මම මේ දේ කියන්නම්. ගණිතය හැදෑරීම කියන දේ තුළ හරි මම කියන්නේ ගණිතය හැදෑරීම කියන දේ තුළ ඔයගොල්ලෝ සාර්ථක වෙන්න නම් ඔබ කළ යුතුම ඔබ අතින් සිදු විය යුතුම දේ තමයි ඒ එන සංකල්ප සිද්ධාන්ත මූලධර්ම නිවැරදි හොඳ අවබෝධයකින් ඉගෙනගෙන තිබිය යුතුයි. එහෙම තියනවා නම් ඔයගොල්ලෝ සාර්ථකයි ගණිතය හැදෑරීමේදී. නමුත් දැන් මෙතන තියෙන්නේ ඔයගොල්ලෝ ගණිතය මම මේ කියන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ මම මේ වෙනස් වූ දේවල් දෙකක් කියන්නේ කියලා. ගණිතය හැදෑරීම සාර්ථක වෙන්නේ අවබෝධයෙන් ඉගෙන ගත්තොත්. හරි යාන්ත්‍රික වෙලා විතරක්ම ඒක කරන්න අමාරුයි. නමුත් දැන් මෙතන ඔයගොල්ලන්ට තියෙනවානේ සංයුක්ත ගණිතයේ ප්‍රශ්න පත්‍රයට වාඩි වෙලා ඒක ජය ගන්න එක වෙනම කතාවක් නේ. එතකොට ඒ පේපර් එකට සාර්ථකව මුහුණ දෙන්න නම් අර හැදෑරීමේ ක්‍රියාවලියේ ඔයගොල්ලෝ හරියට නිරත වෙලා තියෙන්න ඕනේ. සහ ඊට අමතරව මේක තරඟ විභාගයක් නිසා ඒ පේපර් එක සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් කොහොමද මේ පේපර් එක සහ මේක එක්සෑම් එකක් නිසා යම්කිසි දෙන ලද කාලයක් තුළ මේක කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝගේ ස්පීඩ් එක හදා ගන්න ඕනේ. ඒ ඔක්කොම එන්නේ මේක ගණිත ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න ඕන නිසා. එතකොට අරකට එක්ක ඒ පොඩි කොටසත් පේපර් එක ගැන අවබෝධයක් ප්‍රශ්න කොහොමද එන්නේ ඒකට ඒ නියමිත කාලයේදී ඉක්මනින් උත්තර යන්නේ කොහොමද ඒ පුහුණුව ඒකත් අවශ්‍ය වෙනවා විභාගයට මුහුණ දීම සාර්ථක කරගන්න නම්. ඉතින් ඒ මතක් කිරීම මම හිතුවා මුලින්ම කරන්න ඕනේ කියලා අපි මේ ගැන පසු දවසක වැඩිදුර කතා කරමු. හරි. එතකොට මේ පේපර් 2 කියන්නේ ඇප්ලයිඩ් ව්‍යවහාරික ගණිතයේ එන පේපර් එක part A part B ඔයගලන්ට තියෙනවා. papers දෙකටම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 1000ක් තියෙනවා. part A කියන්නේ කෙටි ප්‍රශ්න 10ක්. ඒකට ඔයගලන්ට ලකුණු 250ක් ලැබෙනවා. එතකොට පැයක් විනාඩි 45ක් ඇතුලේ මේ ගණන් 10 ඔයගොල්ලෝ හදන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඒක ලොකු අමාරු දෙයක් කියලා හිතන්න එපා. හරිද? ප්‍රශ්න 10කට විනාඩි 45ක් තියෙනවා. ඒක ලොකුම දෙයක් නෙවෙයි. දැන් අපි බලමු අපි අද සාකච්ඡා කරන්න යන්නේ මොන මාතෘකා යටතේ එන ගැටලුද කියලා මේ part A paper 2 part A වල අපි තෝරගත්තේ සරල රේඛාවක් ඔස්සේ චලිතය අපි ඉංග්‍රීසියෙන් linear motion කියනවා ප්‍රක්ෂිප්ත projectiles සහ චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම Newton's laws of motion කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඉතින් මේ මාතෘකා තුන යටතේ අපි ප්‍රශ්න කීපයක් අපි මේ වෙලාව තියෙන විදියට අද අපි සාකච්ඡා කරමු. ඉතින් අපි පටන් ගමු linear motion වලින් සරල රේඛාවක් ඔස්සේ චලිතේ. මම ඉක්මනින් ඉස්සලා කිව්වා වගේ ගොඩාක් තියරි අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් निराකරණය කරන්න ගැටලුවක් විසඳන්න මේ සම්බන්ධයෙන් එන අවශ්‍ය කරන මූලිකම කරුණු ටික අපි චුට්ටක් බලමු. ඒතර මේ ටොපික් එක යටතේ ඔයගලන්ට මුලටම තියෙනවා equations of motion නැත්නම් චලිත සමීකරණ කියලා දෙයක්. දැන් මුලින්ම ඔයගොල්ලෝ ඔළුවට දාගන්න ඕන දේ තමයි මේ මාතෘකාව යටතේ ඔයගලන්ට ලැබෙන්නේ සරල රේඛාවක් දිගේ නියත ත්වරණයකින් චලනය වන වස්තුවක්. කරුණු දෙකක්. හරි? සරල රේඛාවක් දිගේ නියත ත්වරණයකින් චලනය වන වස්තුවල චලිතය ගැන තමයි මේ ටොපික් එක යටතේ ඔයගොල්ලෝ බලන්නේ. එහෙම වස්තු දිහා තමයි බලන්නේ. එතකොට මේ එවැනි වස්තුවක චලිතය සම්බන්ධයෙන් තියෙන ඔක්කොම භෞතික රාශි එක කැටියකට අරගෙන චලිත සමීකරණවල ඒ ඔක්කොම සම්බන්ධතා පෙන්වනවා. ඒ ටික තමයි ඔයගොල්ලන් ගැටලු විසඳීමේදී පාවිච්චි කරන්නේ. අපි ඉක්මනින් ඒක බැලුවොත් දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මම මෙතන අරන් තියෙන්නේ මේක ඉතින් ප්‍රැක්ටිකලි වෙන්නේ නැති වෙන්න පුළුවන් වාහනයක් නියත ත්වරණයකින් යනවා කියන එක සරල රේඛාවක වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි එහෙම හිතුවොත් එහෙම අවස්ථාවක් හිතුවොත්
ඔගොල්ලෝ හිතන්න ඕනම ඒ වාහනය සරල රේඛාවක් දිගේ නියත ත්වරණයකින් ගමන් කරන එක්තරා සෙක්ෂන් එකක් හිතන්න. අපි හිතමු මේක හරි වැදගත්. ඔයගොල්ලෝ සමහර විට ගැටලු විසඳනකොට මේක ඔයගොල්ලෝ මේ අමතක කරනවා. මම ඒක ගැටලු විසඳනකොට එන්නම්. අපි හිතමු යම්කිසි ලක්ෂයක ඉඳන් තව ලක්ෂයක් දක්වා හැමතිස්සෙම ඔයගොල්ලෝ මේ චලිත සමීකරණ යොදන්නේ චලිතයේ යම්කිසි කොටසකට. ඔයගොල්ලන්ට තෝරාගත්ත ඕනෑම කොටසකට යොදන්න පුළුවන්. සමහරට ඔයගොල්ලෝ දීලා තියෙන ගැටලුවේ මුළු චලිතයටම නොවෙන්න පුළුවන් ඔයගොල්ලෝ මේ සමීකරණ යොදන්න. ඒතකොට ඔයගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ කොතන ඉඳන් කොතනටද මම මේක යොදන්නේ කියලා. එහෙම ඔයගොල්ලෝ සෙක්ෂන් එකක් හිතුවොත් මේ මෝෂන් එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් භෞතික රාශි මොනවාද තියෙන්නේ කියලා හිතුවොත් මේ පහයි තියෙන්නේ. මොනවාද මේ පටන් ගන්න පොයින්ට් එකේ ආරම්භක ප්‍රවේගය තියෙනවා. එතකොට ඉවර වෙන තැනදී අපි අවසාන ප්‍රවේගය තියෙනවා. එතකොට මේ A සිට B දක්වා යන නියත ත්වරණය තියෙනවා. තව මොනවද මේ චලිතය සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන් කියලා ඕගොල්ලෝම හිතන්නකෝ. තව මොනවද කියන්නේ අපිට කතා කරන්න පුළුවන් මේ වෙච්ච විස්ථාපනය. A සිට B දක්වා වෙච්ච විස්ථාපනය. අපි S වලින් එක ඩිනෝට් කරනවා. සහ කොච්චර කාලයක් ගත වුණාද A සිට B දක්වා යන්න කියන එක. හරිනේ. ඔයිට එහා දෙයක් තියනවාද කියලා දැන් හිතන්නකෝ. හිතන්න තප්පර දෙක තුනක් හිතන්න. A සිට B දක්වා සරල රේඛාවක් දිගේ නියත ත්වරණයකින් ගමන් කරන වස්තුවක් ගැන චලිතය සම්බන්ධ භෞතික රාශි තව මොනවද තියෙන්න පුළුවන්? ඔච්චර තමයි තියෙන්නේ. ඉතින් ඔය පහ එකතු කරලා හදපු සමීකරණ පද්ධතිය තමයි චලිත සමීකරණ කියලා අපි කියන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා සමීකරණ තියෙනවා ඔයගලන්ට 1 2 3 4ක්. ඇත්තටම මේ උඩම තියෙන සමීකරණ තුනෙන් උනත් ගැටලු බොහෝමයක්ම ඒ තුنين විතරක් උනත් විසඳන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ චලිත සමීකරණ එක එකක් ගත්තොත් හැම එකම මේ භෞතික රාශි පහෙන් 4ක් එකතු වෙලා තමයි හදලා තියෙන්නේ. ඒතර එකක් අඩුයි. හැම එකෙම එකක් අඩුයි. බලාගෙන ගියොත් ඔයගලන්ට ඒක පේනවා. ඒ කියන්නේ ගැටලුවකදී ඔයගලන්ට මෙතනින් රාශි 3ක් දීලා තිබ්බොත් අනිත් දෙකම මේ සමීකරණ ටික පාවිච්චි කරලා හොයන්න පුළුවන්. එච්චරයි මේක තියෙන්නේ. හරි? ඔයගලන්ට සමීකරණ 4ක් තියෙනවා. යම්කිසි වස්තුවක සරල රේඛාවක් දිගේ යන නියත ත්වරණයෙන් යන වස්තුවක ඒ චලිතය සම්බන්ධ රාශි 3ක් දන්නවා නම් අනිත් දෙකම හොයන්න පුළුවන්. ඔච්චරයි මේ යටතේ තියෙන්නේ. ඊට පස්සේ තව දෙයක් ඔයගලන්ට එනවා. මේක මම ස්ලයිඩ් එකේ දාලා නැහැ. ඔයගලන් දැනගන්න ඕනේ අනිත් දේ තමයි ප්‍රස්ථාර, චලිත ප්‍රස්ථාර. ඒතර ඔයගලන්ට තියෙනවා විස්ථාපන කාල, ප්‍රවේග කාල, ප්‍රස්ථාර. ඒතර ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෝෂන් එකක් පැහැදිලි කරලා තිබ්බහම ඒක ප්‍රස්ථාරයකට නගන්නේ කොහොමද? ප්‍රස්ථාරයක ඇඳලා තියෙන එකක් චලිතය විස්තර කරන්නේ කොහොමද? ඔය දෙපැත්තටම දැනගන්න ඕනේ. සහ ප්‍රස්ථාරයක් ඇසුරින් යම් දේවල් හොයන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් අපිට නියත ප්‍රවේගය හොයන්න පුළුවන් අනුක්‍රමණය සොයා ගැනීමෙන්. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමාන වෙන්නේ ත්වරණයට සහ ඒරියා එක වර්ගඵලය ප්‍රස්ථාරයත් x අක්ෂයත් අතර තියෙන වර්ගඵලයෙන් ඔයාට මුළු විස්ථාපනය ලැබෙනවා. ඉතින් ওই ටික තමයි සමරි එකක් විදිහට ගත්තොත් අපිට මේ ටොපික් එක යටතේ තියෙන්නේ. දැන් අපි ප්‍රශ්න පත්‍රයට ආවොත් මේ පාර්ට් A කොටසේ සරල රේඛාවක් ඔස්සේ චලිතය කියන ටොපික් එකෙන් ම කියලා එන ප්‍රශ්න ගොඩක් වෙලාවට හොයාගන්න අමාරුයි. අනිත් ප්‍රශ්න ඇතුලේ මේක යොදන්න එනවා මිසක් මේකෙන් විතරක් කියලා ලොකුවට ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් මම එකක් තෝරගත්තා. එහෙම එක ප්‍රශ්නයක් තෝරගත්තා. අපි බලමු මේ පහුගිය ප්‍රශ්න පත්‍ර වල තිබ්බ ප්‍රශ්නයක් දිහා. මේක 2017 පේපර් එකේ mathematics 2 පේපර් එකේ part A වල දෙවෙනි ප්‍රශ්නේ මොහොතක් අරන් ඔයගොල්ලෝ මේක කියව ගන්න. මේක කියන්නේ කුඩා ඒකාකාර බෝලයක් රැගත් බැලුනයක්. දැන් හොඳට මේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. දැන් මම ඉස්සර මුලින්ම කිව්වනේ ගණිතය ජය ගන්න පුළුවන් එකම විදිහ තේරුම් ගත්තොත් විතරයි. වෙන ක්‍රමයක් නැහැ. හරි? ඉතින් මේක හොඳට දැන් අපි බලමු මේක ඇනලයිස් කරලා කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. කුඩා ඒකාකාර බෝලයක් රැගත් බැලුනයක් මේක මවා ගන්න පින්තූරය දීලා නැහැ. ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා. බැලුනක් කාලයට සමාන බිඳුවේදී පොළොව මත ලක්ෂයකින් නිශ්චලතාවයෙන් ආරම්භ කර ඒකාකාර F ත්වරණයකින් සිරස්ව ඉහළට චලනය වේ. දැන් ඔන්න පළවෙනි සිරස්ව ඉහළට චලනය වේ. ඒතර සරල රේඛාව දිගේ තමයි මේක යන්නේ. මෙහි F G ට වඩා කුඩායි. ඊට පස්සේ කාලයට සමානයි කැපිටල් T හිදී බෝලය බැලුනයෙන් සීරුවෙන් ඉවත් වී
ගුරුත්වය යටතේ ඒගොල්ලෝම කියනවා ගුරුත්වය යටතේ චලනය වේ කියලා. හරිද? මේ හින්ට් එකක් ඔයගොල්ලන්ට. ඒගොල්ලන්ට කිව්වේ නැතත් ලොකුවට මේක බැලුණෙන් සීරුවෙන් ඉවත් වෙනවා නම් ඊට පස්සේ ඉතින් ගුරුත්වය යටතේ වෙන්න ඕන චලනය වෙන්නේ. T සමාන බිඳුවේ සිට බෝලය එහි උපරිම උස කරා ළඟාවන තෙක්. හරි මොකද කියන්නේ? උපරිම උස කරා ළඟාවන තෙක්. බෝලයේ උඩුවත් චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න. දැන් මේක ඔයගලන්ට මොන ප්‍රශ්න ඔලුවට එනවද කියලා මට හරියටම හිතා ගන්න බෑ. දැන් බෝලයක් රැගත් බැලුනයක් කිව්වහම ඔයගොල්ලෝ හිතනවද දන්නේ මේ බෝලේ බැලුන් එකේ කොහොමද තියෙන්නේ මේක එල්ලලාද තියෙන්නේ? එච්චර ලොකුවට හිතන්න අවශ්‍ය නෑ. ඔයගලන්ට මෙතන ගන්න තියෙන්නේ බැලුනයත් එක්කම මුලින්ම මේක අපි යමු අලුත් ස්ලයිඩ් එකකට. මුලින්ම පොඩි දැන් මම මේක ඔයගොල්ලන් හිතන්න ඕන විදිහයි මම මෙතන පෙන්නන්නේ. මම මෙතන ඔයගොල්ලෝ හිතන්න එපා අම්බෝ මම මේ හිතන්න යන කාලෙම ඔයගොල්ලෝ පේපර් එකේදී හිතන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඊට වඩා ඉක්මනින් හදන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මොඩල් කරනවා ඔයගොල්ලෝ හිතන්න ඕන විදිහ. ඒ නිසා ඒකට මට කාලය ටිකක් ගත වෙනවා. හරි ඔයගොල්ලෝ එහෙනම් මේ මොකද මම හිතන විදිහ ඔයගොල්ලන්ට පෙන්නනවා. ඔයගොල්ලන්ට හිතන්න පුරුදු වෙන්න ඕන නිසා ඒ විදියට. දැන් මුලින්ම අපි මොකට පොඩි ස්කෙච් එකක් ගහගමු මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් හිතන්නකෝ හරි මේ තමයි පොළව. මෙතනින් මේ බෝලය තමයි අපේ වස්තුව මෙතන මේ බෝලය. මේක කුඩා ඒකාකාර කියලා තියෙන්නේ. මේක අංශුවක් විදිහට සලකන්න කියන එක තමයි ඒ කියන්නේ. අංශුවක් විදිහට සලකන්න පුළුවන් කියන එක. එතකොට t සමානයි බිඳුවේදී දැන් මේක නිශ්චලතාවයෙන් ඔන්න උඩට යන්න පටන් ගන්නවා. අපි මේක චුට්ටක් මකමු නේද මේක. ඉන්න ඔයගලන් හරි. ගිහිල්ලා T සමානයි කැපිටල් T අවස්ථාවේදී තමයි T සමානයි කැපිටල් T. එච්චර කාලයක් ගත වුණාට පස්සේ මේක බැලුමින් සීරුවෙන් ඉවතට යනවා. දැන් ඒතර මෙතනදී ත්වරණය මොකද්ද? මෙතනදී ත්වරණය තමයි F කියලා දීලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ T සමානයි කැපිටල් T මොහොතේදී මේක බැලුණයෙන් ඉවත් වුණාම සීරුවෙන් ඉවත් වෙනවා කියන්නේ මොකද? අර ක්ෂණික ජර්ක් එකක් මොකක්වත් නැහැ. සීරුවෙන් ඉවත් වෙනවා කියන්නේ ඒ අන්තිමට තිබ්බ ප්‍රවේගයෙන් පටන් ගන්නවා ඊටු ටික ගමන් කරන්න ඉහළට. එතකොට ඒ කියන්නේ එතනින් එහාට වෙන්නේ ගුරුත්වය යටතේ මෙයා චලනය වෙලා මන්දනයකට ලක් වෙලා උගුරු දන්නවා මේක ආපහු පල්ලෙහාට වැටෙනවා. දැන් මම මේ පල්ලෙහාට වැටෙන එක මෙහෙම ඇඳට උගුරු දන්නවනේ මෙහෙම මේ ඕම හැරිලා වැටෙන්නේ නැහැ. ඒ රේඛාව දිගෙමයි අපසට එන්නේ. හරි? හරි. එතකොට අපිට කියන්නේ මේක උඩුවත් චලිතය සඳහානේ. එතකොට අපිට මේ අනිත් මේ ටික අවශ්‍ය නැහැ. මෙතන ඉඳන් මෙතනට තමයි අවශ්‍ය වෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. එතකොට දැන් මේ අර t සමානයි කැපිටල් T මොහොතේ ඉඳලා මේ ටිකේ මොකද්ද ත්වරණය? ගුරුත්වජ ත්වරණය. මෙයා අතට චලනය වෙන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ. එතකොට මම ඒක ලකුණු කරොත් මේ ටිකේදී යන්නේ ගුරුත්වජ ත්වරණයෙන්. එතකොට මේක ඔයගොල්ලෝ දන්නවා මේක වෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ? ඍණ g නේද? හරිනේ? ඍණ g තමයි මෙයාගේ ත්වරණය උඩ අතට තියෙන. හරි. එතකොට දැන් මේකේ මෙන්න මේ ඒ කොටසට අපි දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇන්දොතින් කොහොමද එන්නේ? නිශ්චලතාවයෙන් ඔයා පටන් ගන්නේ ඔයා නියත ත්වරණයකින් කාලය බිඳුවේ ඉඳන් කැපිටල් T දක්වා නියත ත්වරණයකින් g ත්වරණයට වඩා අඩු නියත ත්වරණයකින් යනවා. එතකොට ඔයා මම වෙන පාටක් මේකට පාවිච්චි කරොත් මෙහෙම යනවා කියලා හිතන්නකෝ. මේක එතකොට T කාලය දක්වා නියත ත්වරණයකින් F කියන නියත ත්වරණය. ඒතර ඔයගොල්ලෝ එක පාටම දැනගන්න ඕනේ මෙතන මේ අනුක්‍රමණය මොකක්ද අනුක්‍රමණය? අනුක්‍රමණය සමාන වෙන්නේ හරි අපි හිතන්නේ හරි කියලා දැන් අපි බලමු. හොඳේ. එතකොට මම මේ කිය හිටියේ මොකද්ද? මෙතන අනුක්‍රමණය ඔයගොල්ලෝ දන්නවා M සමාන වෙන්නේ F ට. හරි ඒක ධන ත්වරණයක්. ඊට පස්සේ කාලයට t සමානයි සිම්පල් t සමානයි කැපිටල් T මොහොතේ ඉඳලා මෙයා උඩට යන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ. එතකොට කොහොමද මේක මෙතනින් එහාට කන්ටිනියු වෙන්න ඕනේ කොහොමද මේ රේඛාව?
ඒ මොහොතේ ඉඳලා මෙයා මන්දනයකට ලක් වෙන්නේ ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. ගුරුත්වාකර්ෂණ ත්වරණය ඍණ g ඒ කියන්නේ මේ ස්ලෝප් එක අනිත් පැත්තට එන්න ඕනේ සහ ඒකේ බෑවුම වැඩි බෑවුමක් වෙන්න ඕනේ මේකට වඩා. ඇයි ඒ f කුඩයි g කියලා දීලා තියෙන නිසා මේ අනුක්‍රමණය දෙවනි අනුක්‍රමණයට වඩා අඩු වෙන්න ඕනේ. නැත්නම් දෙවනි අනුක්‍රමණය පළවෙනි අනුක්‍රමණයට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතන දෙවනි කොටසේ අනුක්‍රමණය සමාන වෙන්නේ ඍණ g ට. ඉතින් ওই ටික තමයි ප්‍රවේගකාල ප්‍රස්ථාරයට එන්නේ. ඔච්චරයි. හරි? ඒක පැහැදිලිද බලන්න දැන් නිකන් හිතන්නකෝ ඒගොල්ලෝ කියලා තිබුණා නම් දැන් මෙතන කියන්නේ උඩුවත් චලිතය සඳහා කියලානේ. එතකොට උතරින් නවතනවා. මේක නිකමට හරි තිබුණා නම් පල්ලෙහාටම ඇවිල්ලා ආපහු බිම වදිනකම් කියලා. ඒතකොට කොහොමද ඔයගොල්ලෝ හිතලා බලන්න එහෙම තිබුණා නම් කොහොමද මේ ප්‍රවේගකාල ප්‍රස්ථාරය කන්ටිනියු වෙන්න ඕනේ. එහෙනම් මේක මේ නියත ත්වරණයේ දිගටම මෙතන මෙන්න මේ ටික ඔක්කොම එකම ත්වරණය. මෙතන ඉඳන් මෙතනට එනකම්ම එකම ඍණ g ත්වරණය. එතකොට මෙතනින් කෙලින්ම පල්ලෙහාට මෙහෙම යන්න ඕනේ. නේද? හරි ඒකත් පොඩ්ඩක් මතක් කරගන්න. එහෙම තිබුණා නම් ඒ වගේ දෙයක් තමයි එන්නේ. දැන් නමුත් දැනට අපිට ඒ කතන්දරේ නැහැ. හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ? capital T simple f හා g ඇසුරෙන් බෝලේ ළඟා වූ උපරිම උස සොයන්න. දැන් උපරිම උස සොයන්න කිව්වහම ඔයා ඒ ප්‍රශ්نين පටන් ගන්න. උපරිම උස සොයන්න. උපරිම උස තමයි දැන් ඔයාලට හොයන්න තියෙන්නේ. උපරිම උස දැන් මම පෙන්නන ඔයගොල්ලෝ හිතන්න ඕන විදිය. උපරිම උසනේ හොයන්න තියෙන්නේ. මේක අකුරු තමයි කැතට ලියවෙන්නේ. ඒ නිසා මේක මකලා මම අලුතෙන් ලියන්නම්. උපරිම උස තමයි හොයන්න ඕනේ ඔයාට. ඒ කියන්නේ ඔයාගේ මේ ස්කෙච් එකට ගියොත් මෙන්න මේ විස්ථාපනයෙන් හොයන්න තියෙන්නේ. හරිද? අපි මං කිව්වොත් A සිට B කියලා. A සිට B දක්වා විස්ථාපනය තමයි හොයන්න තියෙන්නේ. මේ උපරිම උස කියන්නේ මොකද්ද? මේ කියන්නේ A සිට B විස්ථාපනය. ඒ කියන්නේ ග්‍රාෆ් එකෙන් ඕගොල්ලෝ කොහොමද විස්ථාපනය හොයන්නේ? ඔයාගේ ග්‍රාෆ් එකත් x අක්ෂයත් අතර තියෙන මෙන්න මේ වර්ගඵලය ඔයාට හොයන්න වෙනවා. ඉතින් අහන්නේ මේක. එතකොට ඔයගලන්ට එන්න ඕනේ මේක කියන්නේ වර්ගඵලයෙන් තමයි මේක හොයන්න ඕනේ කියලා. එතකොට දැන් ඔයගොල්ලෝ ආපහු ඔයගලන්ගේ ප්‍රස්ථාරයට ගිහිල්ලා වර්ගඵලය හොයන්න කොහොමද කියලා හිතුවොත් ඔයගලන්ට මෙතන තියෙන්නේ ත්‍රිකෝණයක්. ඔයගලන්ට යොදන්න පුළුවන් half bh කියන සමීකරණය. ඒතර වර්ගඵලය හොයන්න නම් ඔයාට ඕනේ මෙන්න මේ පොඩි සූත්‍රය. එතකොට ඔයාගේ ප්‍රස්ථාරය දිහා බැලුවොත් බේස් වෙන්නේ මෙන්න මේක, මේ දිග, උස වෙන්නේ මෙන්න මේ උස. ඔය දෙක දන්නවද කියලා දැන් බලන්න. මේ දෙක මේ දත්ත දෙක අපිට ඇත්තටම නැහැ. ඒ කියන්නේ ඒක හොයන්න වෙනවා. ඒක තමයි මෙතන මේ ප්‍රශ්නේ තියෙන හදන්න තියෙන තැන ඔන්න උතන. දැන් ඒ කියන්නේ B ව දැනගන්න නම් මෙන්න මෙතන තියෙන මේ ටයිම් එක දැනගන්න ඕනේ. H ව දැනගන්න නම් මෙතන තියෙන ප්‍රවේගය මොකද්ද කියලා දැනගන්න ඕනේ. එතකොට ඒක හොයන්නේ කොහොමද කියලා නැවතත් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇසුරින් විතරක් චලිතක සමීකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඇසුරින් විතරක් මේ ඔක්කොම ටික හොයාගන්න පුළුවන්. මුලින්ම මේක හිතමු. මම මේකට කියන්නම් V0 හරි මොකක් හරි කියලා හිතන්නකෝ. කොහොමද ඒක හොයන්නේ? ඔයා දන්නවා මේකේ අනුක්‍රමණය කීයද කියලා? F. ඒතර පුංචි මම මේක මකලා මේ පැත්ත මකලා මේ පැත්ත අපි මකමු. මැකෙන්නෙත් නැහැ වගේ. අපි බලමු පොඩ්ඩක්. ඒක මැකෙන්නේ නැහැ වගේ නේද? අපි අලුත් කොලයක් ගමු. අපි හොයාගන්න ඕනේ මම ආයිත් ඉක්මනින් අර ප්‍රස්ථාරය බලන්න මෙතන ටක් ගාලා ඇන්දොත් ප්‍රස්ථාරය ආපහු ටක් ගාලා ඇන්දොත් අපිට තිබුණේ මෙන්න මේ වගේ. මෙතන බෑවුම අඩුයි. මේක කැපිටල් T. මෙතන බෑවුම වැඩි. අපිට දැන් හොයාගන්න අවශ්‍යයි මේක. මම මේක V0 කිව්වොත් මේක T මේක V මං කිව්වේ මෙන්න මේ බෑවුම අපි දන්නවා F කියලා. මෙන්න මේ බෑවුම අපි දන්නවා ඍණ G කියලා. මේ ඍණ G. එතකොට V0 ලේසියෙන් අපිට හොයන්න පුළුවන්. මේ අනුක්‍රමණයට සූත්‍රය ලිව්වහම F සමාන වෙන්න ඕනේ V0 ඍණ බිඳුව V0මයි T ඍණ බිඳුව T මයි
එතකොට V0 අපිට එනවා FT කියලා. මේ මොකද්ද මම මේ හොයාගත්තේ? අර මට හොයන්න ඕන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න අවශ්‍ය වෙන උස. ඒතර මේක තමයි මගේ උස. right මේක තමයි මගේ height h කියන එක. හරි ඊට පස්සේ අපිට ආයෙත් ඕන වෙනවානේ. අපිට ආයෙත් ඕන වෙනවා base. මෙන්න මේ දිග ඕන වෙනවා. මෙන්න මේ දිග ඕන වෙනවා. ඒකට මට ඕන වෙනවා මෙන්න මෙතන තියෙන කාලේ. මම ඒකට T0 කිව්වොත් කොහොමද ඒක හොයන්න පුළුවන්? අර වගේම මට පුළුවන් මේ අනුක්‍රමණයට සූත්‍රය ලියන්න මේ පොඩි මේ කොටසට. එතකොට මට එනවා ඍණ g සමානයි එන්නේ මොකද්ද? ඍණ g සමානයි බිඳුව ඍණ v0 කියන්නේ ඍණ v0 බෙදීම t0 ඍණ කැපිටල් T. t0 ඍණ කැපිටල් T. හරි? එතකොට V0 මම මෙතන හොයාගෙන තියෙනවා. ඒක මම මෙතනට ආදේශ කරොත් මෙතන ඍණ මට කපලා දාන්න පුළුවන්. V0 කියන්නේ FT. කියන්නේ FT බෙදීම T0 ඍණ කැපිටල් T. තමයි G. මෙතනින් මට T0 හොයාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒක ඉක්මනින්ම කරන්න GT0 ඍණ GT සමානයි FT. T0 ඔයාට ඕන වෙන්නේ FT ධන GT බෙදීම එනවා G කියලා. මේ මොකද්ද ආවේ? මේ තමයි ඔයාට අර ඕන වෙන බේස් එක. half BH ෆෝමියුලා එකේ උස මේ උස මේ තියෙන්නේ පතුලේ බේස් එකේ දිග. දැන් ඔයගලන්ට පුළුවන් ලියන්න ඒ අන්තිමට අහපු ප්‍රශ්නේ උපරිම උස දක්වා ඒ ගිය දුර කොච්චරද කියන එක. ඒක සමාන වෙනවා මම නම් කරලා තිබුණා A සිට B කියලා. A සිට B විස්ථාපනය A සිට B දක්වා විස්ථාපනය මේක මෙහෙම ලියුවනම් වඩා පහසුයි මං හිතන්නේ. විස්ථාපනය සමානයි half FT. මෙතන අතට මට T එකක් එළියට ගන්න පුළුවන්. F ධන G බෙදීම G වරක් FT. ඔක සුළු කරාම වට එනවා FT වර්ගය. ඉතින් මේ සුළු කිරීම ඔයගලන් ඉක්මනින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. වරක් F ධන G බෙදීම 2G. ඕක තමයි අන්තිම උත්තරය වෙන්නේ. දැන් මෙතන ගොඩක් වෙලා ගියා කියලා ඔයගලන්ට හිතනවද දන්නේ නැහැ. මේ ඔක්කොම නෑ වෙලා ගියා අපිට මේක ස්ක්‍රීන් එක ස්ටක් වෙච්ච නිසානේ නේද? හරි. කොහොම හරි ඒ තමයි එහෙම තමයි ඔයගොල්ලෝ ඒ ගාන හදන්න ඕනේ. අපි යමු ඊළඟ ගානට. රයිට්. මං කිව්වා වගේ සරල රේඛීය චලිතයෙන් විතරක් ප්‍රශ්න ලැබෙනවා අඩුයි. ඒක වෙන ප්‍රශ්න ඇතුලේ තමයි තියෙන්නේ. ඒ දැනුම ඔයගලන්ට පාවිච්චි කරන්න. එහෙනම් අපි යනවා ඊළඟ මාතෘකාවට ප්‍රොජෙක්ටයිල්ස් ප්‍රක්ෂිප්ත. දැන් ප්‍රක්ෂිප්තත් ඇත්තටම මේ සරල රේඛාවක් ඔස්සේ චලිතයම තමයි. ඇයි මම එහෙම කියන්නේ? දැන් ප්‍රක්ෂිප්තයක් කියන්නේ ද්විමානයේ සිද්ධ වෙන චලිතයක්. නමුත් ඔයගොල්ලෝ දන්නවා අපිට පුළුවන් මේ චලිතය එකිනෙකට ලම්බක දිශා දෙකකට කඩලා වෙනම චලිත සමීකරණ යොදලා ඒ ආශ්‍රිත ඕනෑම ගැටලුවක් විසඳන්න. මොකද ඔයගොල්ලෝ මේක ඉගෙනගෙන තියෙනවා. හින්දා මම ගොඩක් විස්තර කරන්න යන්නේ. මේ පින්තූර දිහා බැලුවාම මේ ඔක්කොම ටික මෙතන සංක්ෂිප්ත වෙලා තියෙනවා. තිරස් දිශාව ඔස්සේ ප්‍රවේගය නියතයි. වායු ප්‍රතිරෝධයක් නැත්නම් මොකද මේ පැත්තට සම්ප්‍රයුක්ත බලයක් නැහැ. උඩු අතට සිරස් අතට එය ඔයාගේ ප්‍රක්ෂිප්තය ගමන් කරන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ. එතකොට ඔයාට මේ ඕනම ප්‍රක්ෂිප්තයක චලිතය මේ දිශා දෙක ඔස්සේ එකිනෙකින් ස්වායත්ත මේ දිශා දෙක ඔස්සේ චලිත සමීකරණ යෙදීමෙන් විසඳන්න පුළුවන්. එතකොට සිරස් අතට නියත ත්වරණය තියෙනවා G ගුරුත්වජ ත්වරණය යටතේ නියත ත්වරණය තියෙනවා. නියත ත්වරණය තියෙනවා.
තිරස් දිශාවට තියෙනවා නියත ප්‍රවේගයක්. ඒ කියන්නේ ත්වරණය බිඳුවයි. එතකොට ඔයගලන්ට අර ප්‍රක්ෂිප්තය විසිකරන මොකක් හරි මුලින්ම විසිකරන ප්‍රවේගය සංරචක වලට කඩලා තමයි ගන්න ඕනේ ඒ දිශා දෙක ඔස්සේ චලිතය සැලකීමේදී. අපි ඉතින් බලමු මේකේ සිමෙට්‍රි එකකුත් තියෙනවා සමමිතියක් තියෙනවා ඒකත් ඔයගොල්ලෝ දැකලා ඇති. අපි බලමු මේක කොහොමද ගණන් වලදී පාවිච්චි කරන්න වෙන්නේ කියලා. අපි යමු පළවෙනි ගානට. හරි මේ තියෙන්නේ 2019 පේපර් එකේ දෙවනි ප්‍රශ්නය. මම මොහොතක් දෙන්නම් ඔයගලන්ට කියව ගන්න. මේ ගාන කියවන එක හරිය වැදගත්. ඔයගලන්ට විනාඩි 10ක අතිරේක කාලයක් ලැබෙනවා ගාන ටික කියවන්න. මොකද ගාන තේරුම් ගත්තේ නැත්නම් හදන්න බෑනේ නේද? ඒත් හොඳින් ගාන කියවන්න මුලින්. මම ඔයගොල්ලොත් එක්කම කියෙව්වොත් තිරස් හා සිරස් සංරචක පිළිවෙලින් දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මේ ගානේ ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට දීලා තියෙනවා. එතකොට රූපය දිහා බැලුවාම ඔක්කොම ටික එතන තියෙනවා ඇත්තටම. දැන් ඒ රූපේ තියෙන තොරතුරුම තමයි ගානේ පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් මුලින්ම රූපය අධ්‍යයනය කරා නම් තිරස් සංරචකයේ තියෙනවා සිරස් සංරචකයේ තියෙනවා මෙන්න මෙහෙම තව ඉන්ෆර්මේෂන් ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ ටග් ගාලා ඔයගොල්ලන්ට ගාන කියව ගන්න පුළුවන් ගොඩ වෙලා ගන්නේ නැතුව. මොකද ඔක්කොම අර රූපයේ තියෙන නිසා. එතකොට අපි ප්‍රශ්නෙට ගියොත් මොකද කියන්නේ? එකිනෙකට ඒ තුරස් මම මෙතන දැන් කියෙව්වොත් එකිනෙකට ඒ තිරස් දුරකින් පිහිටි උස A හා B වූ සිරස් තාප දෙකකට යාන්තමින් ඉහළින් අංශය යයි කියන්නේ මෙතන මේ මෙන්න මෙතන යනකොට මේ පොයින්ට් එක මම දැන් ඔයගලන්ට පුළුවන් මේ පොයින්ට්ස් වලට ඔයගලන්ගේම ලේබල්ස් දාගන්න. ඒක කළ යුතු දෙයක්. මොකද ඔයගොල්ලෝ සමීකරණ යොදනකොට ඔයගලන්ට කියන්න වෙනවා කොතන ඉඳන් කොතනටද ඔයගොල්ලෝ සමීකරණ යොදන්නේ කියලා. එතකොට ලේබල්ස් අවශ්‍ය වෙනවා. මේ A කියන තැන පහු කරනකොට සිරස් උස සිම්පල් A. B කියන තැන පහු කරනකොට සිරස් උස සිම්පල් B. ඒකයි අපි යාන්ත්‍රමින් ඉහළින් කියලා කියන්නේ. දැන් මොකද අපිට අපෙන් අහන්නේ? උස A වූ තාපය පසු කරන විට ඒ කියන්නේ මේ A කියන ලක්ෂය මම ලකුණු කරපු ලක්ෂය උස ඒ වූ තාපය පසු කරන විට අංශුවේ ප්‍රවේගයෙහි සිරස් සංරචකය මෙන්න මේක බව පෙන්වන්න. මොකද හොයන්න තියෙන්නේ සිරස් සංරචකයනේ. එතකොට ඔයගොල්ලන්ගේ හිත ඔයගොල්ලෝ කෙලිම ફોකස් කරන්න ඕනේ මොකකටද? සිරස් චලිතයට. සිරස් චලිතයට තමයි හිත යොමු කරන්න ඕනේ. O සිට A දක්වා සිරස් චලිතය යොදන්න ඕනේ කියන එක තේරෙන්න ඕනේ. මොකද සිරස් සංරචකයනේ අහන්නේ A හිදී. හරි අපි බලමු එතකොට අපි එහෙම පටන් ගත්තොත් අපිට මේක කරගන්න පුළුවන්ද කියලා. මම ආයෙත් මේක ලකුණු කරන්න. මම මේ පොයින්ට් එක ගන්නවා A කියලා. මේක B කියලා ගන්නවා. හරි. දැන් මම කරන්න යන්නේ මෙන්න මේ කොටස. සිරස් සංරචකය කොතනදීද A හිදී. මෙන්න මෙතනදී. මේක බව පෙන්වන්න උත්තරේ තියෙනවා. හොඳ වෙලාවට මම දන්නවා ඔයගොල්ලන් ආසයි. උත්තරේ තිබ්බම ඔයගොල්ලන්ට එතකොට හරිද වැරදිද කියලා ඒ වෙලාවෙදිම ඔයගොල්ලෝ දන්නවා. හරි. එතකොට ඒ කියන්නේ පොතේ හැටියට නේද? පොතේ හැටියට ඔයා යොදන්න ඕනේ A සිට B දක්වා සිරස් අතට චලිතයනේ සලකන්න වෙන්නේ. අපි ඒක සැලකුවොත් මං දැන් හිතුවොත් A සිට B දක්වා හරි මම යොදන්නේ A සිට B දක්වා. මේක හරිය වැදගත් ඕගොල්ලෝ කියන එක. මෙතන සම්පූර්ණ චලිතයක් සිද්ධ වෙනවා. ඕගොල්ලෝ මේ චලිත සමීකරණ යොදන්නේ කුමන දිශාවටද සහ මොන පොයින්ට් එකේ ඉඳලා මොන පොයින්ට් එකටද මොන සෙක්ෂන් මේ චලිතේ මොන සෙක්ෂන් එකටද කියන එක ඊටාම වැදගත්. ඒක කිව්වේ නැත්නම් අනිත් මාක් කරන කෙනා දන්නේ නැහැ ඔයා මේ මොකද කරන්නේ කියලා. ඒතර ඔයා කියන්න ඕනේ කොතන ඉඳන් කොතනටද සමීකරණ යොදන්නේ සහ මොන අතටද. මම සිරස් චලිතය සලකන්නේ මොකද අහන්නේ සිරස් සංරචකය නිසා A හිදී. එතකොට මම ලියාගත්තොත් මම මොනවද දන්නේ කියලා. මම දන්නවා මගේ ආරම්භක ප්‍රවේගය √ මූල 6යි GA කියලා. අපි ත්වරණය දන්නවා උඩ අතට. මම යොදන්නේ උඩ අතට ඍණ G කියලා. තව මොනවද දන්නේ? ඔන්න බලන්න ඔයගලන්ට වෙන දේ. තව මොනවද දන්නේ? දැන් මේ සිරස් අතරයි මේක යොදන්නේ. තව දන්නවා පොයින්ට් A ගෙදනේ අපි දන්නවා S නේද? S දන්නවා A කියලා. හරිද? දැන් තුනක් දන්නවා. දැන් අපිට ඕන දේ හොයන්න පුළුවන්. මොකද අපෙන් අහන්නේ V අහන්නේ අවසාන ප්‍රවේගය. ඒ කියන්නේ A හිදී සිරස් සංරචකයනේ ඕනේ. ඒතර ඒ කියන්නේ අවසාන ප්‍රවේගය තමයි අපිට ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මේ ටික ලියාගත්තාමවත් තේරෙනවා අර සමීකරණ පද්ධතියෙන් මොන සමීකරණයද ඕන වෙන්නේ කියලා. මොකද ඕන වෙන්නේ මේ
UASV තිබ්බහම මොකද උනේ වෙන්නේ? V වර්ගය U වර්ගය දාන 2AS. හරි. එතකොට මේක යෙදුවම ඇත්තටම ඔයගලන්ට ඉතුරු ටික කරගන්න පුළුවන්. නමුත් මම පෙන්නුවොත් U වර්ගය ඍණ 2GA. මට එනවා 6GA ඍණ 2GA. දැන් ඉතින් සතුටුනේ අර උත්තරේ එනවනේ නේද? එනවද? එනවද දන්නේ නැහැ. මෙතන මට එන්නේ 4GA. මේ මොකද්ද? V වර්ගය. මම V හොයන්න දෙපැත්තම මම වර්ගමූල කරොත් ඔයගොල්ලෝ දන්නවා වගේ සුළු කිරීම පෙන්වන්නේ නැහැ. මේක ලියන්න පුළුවන් මූල 4 වැඩි කිරීම මූල GA කියලා. මූල 4 කියන්නේ 2යි. එතකොට ඔයාට V කියන්නේ මෙන්න මේක බව එනවා. හරි. ඒ පළවෙනි කොටස. ඊට පස්සේ මොකද දෙවෙනි කොටසෙන් කියන්නේ? B මෙන්න මේ බව තව දුරටත් පෙන්වන්න. B දවා ඩයග්‍රෑම් එක දිහා බැලුවාම මෙන්න මේකනේ අහන්නේ. B වෙන වෙදකින් කියනවා නම් B ව හොයන්නනේ තියෙන්නේ. B ගේ උත්තරය අපි දීලා තියෙනවා. B ව හොයන්නයි තියෙන්නේ. එතකොට දැන් ඔයගලන්ට මුලට දැන් ඕගොල්ලෝ මේ විභාගයේ වෙලාවෙදි නම් මේ ගාන දැන් කියවලා මේක හදන්න හිතන්නේ මුලටම හිතට එන්නේ මොකද්ද? දැන් B වනේ හොයන්න තියෙන්නේ. සිරස් උස හොයන්න තියෙන්නේ. මෙන්න මේ point B කියන ලක්ෂය පහු කරනකොට ගමන් කරලා තියෙන විස්ථාපනයේ සිරස් චලිතය සැලකුවොත්. ඒතර ඔයගලන්ට හිතෙන්න පුළුවන් දැන් ඔයගලන්ට ඔප්ෂන්ස් කීපයක් තියෙනවා මෙතන. දැන් මම මේ චලිත සමීකරණය යොදන්නේ O සිට B දක්වා යෙදුවොත් මට ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ නේද? B හොයන්න නම් මම චලිත සමීකරණ සිරස් අතට O සිට B දක්වා යොදන්න ඉපැයි. බලමු මොකද වෙන්නේ කියලා මම එහෙම කරන්න හැදුවොත්. නැවතත් මම පොඩි උත්සාහයක් ගන්නම් මට මේක මකා ගන්න පුළුවන්ද කියලා. මොකද දැන් නම් හරි වගේ. මට ඕන වෙනවා මං හිතන්නේ මම මෙන්න මේ උත්තරේ තියාගන්නම්. අනේ ඒක ගානේ තියෙන නිසා අපි ඒකත් මකලා දාමු මෙතනින්. හරි. දැන් ඔයගොල්ලන් හරියට මං කියවපු විදිහට මේ B හොයන්න තියෙන නිසා ඔයගොල්ලෝ හිතුවොත් O සිට B දක්වා සමීකරණ යොදන්න. O සිට B දක්වා හිතුවොත් සමීකරණ යොදන්න. හරි? සිරස් අතට. බලන්න මොනවද අපි දන්නේ කියලා. අපි U දන්නවා. අපි ත්වරණය දන්නවා. අපිට හොයන්න ඕනේ S. අපි B ව තමයි හොයන්න ඕනේ. තව මොනවද අපිට තියෙන්නේ? අපිට තව තුනක් අපිට ಜಾති තුනක් ඕන වෙනවානේ. අපිට තව එකක් මෙතන එකක අඩුවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයගලන්ට මේක ඇප්ලයි කරන්න ගියොත් ඔයා හිර වෙනවා. දැන් මේක කරන්න බෑ මොකද තව එකක් ඕනේ S හොයන්න. එතන ඔයා ආපහු ගිහිල්ලා රූපයට හිතන්න ඕනේ මම B හොයන්න වෙන විදිහක්. දැන් ඔයගලන් චුට්ටක් වෙලා මේ රූපය දිහා බලන් හිටියොත් පේන්න ඕනේ ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. A සිට B දක්වා යොදන්න පුළුවන් නේද? මොකද මෙතන ගිහිල්ලා තියෙන උස A කියලා අපි දන්නවනේ. ඉතුරු ටික හොයාගත්තා නම් A ධන A ඉතුරු ටිකෙන් B ව ලැබෙනවනේ. ඒ නිසා අපිට පුළුවන් A සිට B දක්වා චලිත සමීකරණ යොදන්න. ටක් ගාලා මතක් වෙන්න ඕනේ A හිදී ප්‍රවේගයත් අපි හොයාගත්තා ඊට කලින් කොටසේදී. ඒ නිසා අපි මෙතන කරන්න ඕනේ A සිට B දක්වා තමයි ඉහළට චලිත සමීකරණ යොදන්නේ. එතකොට ඔයා ඉනිෂියල් ආරම්භක ප්‍රවේගය දන්නවා. ඒක තමයි කලින් ඔයගොල්ලෝ පෙන්නුවේ. ත්වරණය දන්නවා ඍණ G. මෙන්න තියෙනවා අර කලින් අපිට නොතිබිච්ච ඉන්ෆර්මේෂන් එක. ඔයා දන්නවා ඒක නෙවෙයිනේ නේද? දැන් අපිට දැන් මොකද කරන්නේ? ආයිත් නෑ වගේ නේද පේන්නේ? දැන් මට හොයන්න ඕනේ S මම ඒක දාගෙන ඉන්නකො මෙතන මට තව එක දෙයක් අවශ්‍ය වෙනවා. ඒතර ඔයගොල්ලෝ නෝට් කරන්න ඕනේ ඔයගොල්ලෝ මෙතන තිරස් දුර දන්නවා කියලා. ඒ කියන්නේ ඉක්මනින්ම තිරසට සමීකරණය දුවොත් A සිට B දක්වා ඒ කාලය ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඒ එකම කාලයනේ යන්නේ. ඒක තමයි මේ ප්‍රක්ෂිප්තවල තියෙන දේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේ එකිනෙකින් ස්වායත්ත දිශා දෙකේ කොමන් පොදු දේ තමයි කාලය එකමයි. ඔයගොල්ලෝ තෝරා ගන්නා ලද්ද ලක්ෂ දෙකක් අතර ගතවන කාලය තිරසටයි සිරසටයි දෙකම එකමයි. එතකොට මට ඉක්මනින්ම පුළුවන් පැත්තකට මෙහෙම ගිහිල්ලා පොඩි බබල් එකක් ඇතුලේ අපි ඒක හදමු. ඔන්න මම යොදනවා A සිට B දක්වා. මේක ඉක්මනින් කරන්න පුළුවන්. තිරසට ඔයා යෙදුවොත් ඔයාට තියෙන එක සමීකරණයයි ත්වරණයේ බිඳුව නිසා චලිත සමීකරණ හතරම මෙන්න මේක බවට පත් වෙනවා. ඒතර ඔයා ඉක්මනින්ම A සමානයි මොකද්ද ඔයාගේ ප්‍රවේගය GA
t. ඒතර ඔයාට t මෙතනින් ලැබෙනවා. a බෙදීම මූල GA මේක සුළු වෙනවා. බබල් එකෙන් මම එළියට යන්න වෙනවා කමක් නැහැ. මම හිතනවා ඔයගලන්ට මේක සුළු කරගන්න පුළුවන් කියලා. මෙතන a කියන්නේ මූල a වැඩි කිරීම මූල a. ඒතර මූල a එකක් මෙතන කපන්න පුළුවන්. ඒතර ඔයගලන්ට එනවා මූල a බෙදීම මූල g ඒක මෙන්න මෙහෙම ලියන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවා. මූල a ඒක මම හිතන්නේ එතන කරන්න අමාරුයි. එතකොට අපි කරන්න ඕනේ චුට්ටක් මෙතනින් ලියමු. හරි? මොකක්ද දෙන්නේ? මූල a බෙදීම g කියලා එනවා. එතකොට මේක තමයි මෙන්න මේක දාන්න ඕගොල්ලෝ මෙතන කාලයට. එකම කාලයනේ a සිට b දක්වා තිරස්ව යන්න ගත වන කාලයම තමයි සිරස්ව යන්නත් ගත වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කාලය දන්නවා. දැන් මේ වැඩේ කරන්න පුළුවන් උනේ නෑ අපිට O සිට B දක්වා කෙලින්ම චලිතය සැලකීමේදී අපිට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ෆර්මේෂන් තිබුණේ නෑ ඒ දේ කරන්න. හරි? එතකොට දැන් මොනවාද මේ තියෙන්නේ? U තියෙනවා, A තියෙනවා, T තියෙනවා, S තියෙනවා. මොකද්ද සමීකරණය? S සමානයි. දැන් මගේ නම් මෙතන මේ මං හදන විදිහ හරීම මේ හොඳ නෑ. හරිද? ඕගොල්ලෝ පේපර් එකේ ලියනකොට මෙහෙම ලියුවොත් නම් හරිම වැඩක් වෙනවා. මෙහෙම කරන්න එපා. ඊටාම ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ට සීමිත ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ පේපර් එකේම මේ උත්තරේ ලියන්න. ඒ ඉඩ මැනේජ් කරගෙන ඔයගොල්ලෝ පැහැදිලිව ක්ලියර්වට කරන්න ඕනේ. මේ ඇත්තටම නිකන් වයිට් බෝඩ් එකක් තිබුණා නම් මීට වඩා පැහැදිලිව කරන්න තිබුණා. ඉතින් ඒ නිසා ඒ හින්දා ඒක මම මතක් කරනවා මේ මම ලියන විදිය නම් ආදර්ශයට ගන්න එපා. ඊටාම වැරදි ආදර්ශයක් මෙතනින් එන්න ලියන විදිය ගත්තොත්. මොකක්ද දැන් ඒ දාන්න ඕනේ? S සමානයි ut ධන භාගයක් at වර්ග කෙලින්ම S නෙන්නේ. මම ඇත්තටම ඔයගලන්ට මේකේ සුළු කිරීම අවශ්‍ය නැහැ. මේ හිතන විදිහයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ නිසා අපි කාලය දිහත් බලාගෙන ඉන්නේ. ඒ නිසා මෙතන සුළු කිරීම ඔයගලන්ට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මේ ටික ආදේශ කරලා ඔයා S හොයාගත්තාම ඒ එන්නේ මොකද්ද? මෙන්න මේ ටිකයි ඔයා මේ හෙව්වේ. එතකොට ඔයාගේ B සමාන වෙන්නේ A ධන ඒ ආපු උත්තරයට. එතකොට ඔයගලන්ට මෙන්න මේ බව පෙන්වන්න තියෙන උත්තරය නිකම්ම ලැබෙනවා. දැන් ඔයගොල්ලෝ ගාන හදන්න කලින් මේක දිහා බලලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔයාට හිතන්න තියෙන B හොයන්නයි මට තියෙන්නේ. ගාන හදලා ඉවර වෙලා බලන්න ඒ උත්තරේද මට ආවේ කියලා. එච්චරයි. නැතු මේක බලාගෙන හදන්න එහෙම අවශ්‍ය නැහැ. ඔයා හැදුවොත් ඔයා හරියට හදනවා නම් ඉතින් ඒ උත්තරේ එන්න වෙනවා. හරි. මං හිතන්නේ එතනින් නවත්තලා ඊළඟ ප්‍රශ්නේ ඉඳන් මං බාර කරනවා දුලීප ඔයාට. ඔව් අපි එහෙනම් බලමු මේ ඊළඟට තියෙන ප්‍රශ්නය පිළිබඳව. ඊළඟට තියෙන ප්‍රශ්නය මම අරගෙන තියෙන්නේ 2016 තුන්වෙනි ප්‍රශ්නය. එතකොට 2016 තුන්වෙනි ප්‍රශ්නය ගත්තාම එතනදි කියවෙනවා අපිට p කියලා අංශුවක් තියනවලු පඩි පෙළක පඩියේ ධාරය වූ a ලක්ෂයේ සිට ධාරය ලම්බකව u කියන ප්‍රවේගයකින් තිරස්ව ප්‍රක්ෂේප කරනු ලැබේ. අපිට පැහැදිලිව අඳුර ගන්න මේතන රූප සටහනකුත් දීලා තියෙනවා. ඒකෙන්ද රූප සටහන් බැලුවාම මේ කියන කතන්දරය අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ප්‍රක්ෂේපණය කරනු ලැබේ ගුරුත්වයේ යටතේ චලනය වේ එක් පඩියේ උස a සහ දිග 2a වේ. ඒකට ඒ තොරතුරත් රූපයේ සටහන් වෙලා තියෙනවා. p අංශුව a ට පහලින් පළමු පඩියේ නොවදින බවත් ඒට පහලින් දෙවන පඩියේ A සිට 3A දුරකින් වදින බවත් පෙන්වන්න. එතකොට අපිට මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට අපි මේකෙන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. එතකොට මේකේ වැදගත් දේවල් තියෙනවා. ධාරයට ලම්බකව යන ප්‍රවේගය u වේගයෙන් තිරස්ව ප්‍රක්ෂේපණය කරනු ලැබේ පඩියේ උස a හා දිග 2a. ඊළඟට පළමු පඩියේ නොවදින බවත්. ඒකට පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ පළවෙනි පඩියේ නොවදින බව.
එතකොට එහෙමනම් අපිට මේක ප්‍රශ්නේ පොඩ්ඩක් හිතුවාම අපිට කියත හැකි පළවෙනි පඩියේ නොවදිනවා නම් මේක වෙන පාටින් අඳින්නම්. මේ ප්‍රක්ෂේපණය යන්න ඕනේ පළවෙනි පඩියේ නොඇදී ඇතට. එතකොට අපි මේකේ තිරස් පරාසය R කියලා සැලකුවොත් එහෙම පරාසය R කියලා සැලකුවොත් එහෙම අපිට මුලින්ම හොයන්න තියෙන්නේ පඩියේ නොවදිනවා නම් තිරස් පරාසය 2ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒකට පළවෙනි ප්‍රශ්නෙන් අපිට පෙන්වන්න ඕනේ R කියන එක විශාලයි 2a කියන එකට. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ දෙවන පඩියේ සිට පඩියේ A සිට 3a තිරස් දුරකින් වදින බව. හරි. ඒතකොට දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මම මේක R1 කියලාම සලකන්නම්. හරි. පළවෙනි එකෙන් අහන්නේ මේක. දෙවෙනි එකේදී අහන්නේ මම දෙවෙනි පරාසය R2 කියලා ගත්තොත් එහෙම දෙවෙනි ප්‍රශ්නේදී පෙන්වන්න තියෙන්නේ R2 කියන එක සමානයි 3a කියලා. එතකොට අපි කොහොමද මේක සුළු කරන්නේ? අපි පැහැදිලිවම ගත්තොත් එහෙම මෙතන අපිට තියෙන්නේ දුරවල් ගැන ප්‍රශ්නයක්. හරි? එතකොට අපි දන්නවා ප්‍රක්ෂිප්තයේදී අපි චලිත සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. චලිත සමීකරණ ප්‍රධාන වශයෙන්ම මේ චලිත සමීකරණ තුන අවසාන ප්‍රයෝගය සමානයි ආරම්භ ප්‍රයෝගය එකතු කිරීම ත්වරණය වැඩි කිරීම කාලය අවසාන ප්‍රයෝගයේ වර්ගය සමානයි ආරම්භ ප්‍රයෝගයේ වර්ගය එකතු කිරීම දෙගුණයක් ත්වරණය වැඩි කිරීම විස්ථාපනය සමානයි ආරම්භක ප්‍රයෝගය වැඩි කිරීම කාලය එකතු කිරීම භාගයක් ත්වරණය වැඩි කිරීම කාලයේ වර්ගය. එතකොට මේ සමීකරණ තුන තමයි අපිට ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපි මෙතන දන්නවා අපිට දුර ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. එහෙනම් අපිට එකවරම තීරණය කරන්න පුළුවන් මේ දුර කියන සමීකරණ දුර කියන එක අදාළ වෙන සමීකරණ දෙකක් තියෙනවා මෙතන. එතකොට මේ සමීකරණ දෙක තමයි අපිට පාවිච්චි කරන්න ඕනේ වෙන්නේ කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලාම ලියාගමු අපි ඉස්සෙල්ලාම බලන්නේ මෙතන A ඉඳලා අපි මෙතන ලකුණු කරගමු B කියන තැනක් කියලා මේ B කියන තැනක් කියලා මේ පළවෙනි පඩියේ ඒ මට්ටමේම තියෙන R දුරින් තියෙන ලක්ෂය. එහෙනම් අපිට A සිට B ට චලිතය සලකත හැකි. මේක රවුම් අඳින්න බැත් කමක්. චලිතය සලකා හරි කා කියලා හිතා ගන්න සලකා. එතකොට A සිට B ට චලිතය සලකලා අපිට පුළුවන් මේ සමීකරණ තුන අපිට අදාළ සමීකරණයක් පාවිච්චි කරලා මේක සුළු කරන්න උත්සාහ කරන්න. එතකොට මතක තියාගන්න මේ සමීකරණ තුනම දෛශික සමීකරණ. අපි මේ අදිශ හැටියට වගේ ලියලා තියෙන්නේ ඒ වුණාට මේ දිශාවක් සඳහන් වෙනවා. ඒකින්ද මේ චලිත සමීකරණ පාවිච්චි කරනකොට අපිට දිශාවක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒකට අපිට පුළුවන් තිරස් දිශාවට සහ
සිරස් දිශාවට මේ සමීකරණ දෙක යොදන්න. එතකොට අපි මේකේ අපිට දීලා තියෙන දත්ත පොඩ්ඩක් සලකමු. අපිට දීලා තියෙනවා දත්ත ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය u සමානයි 3/2 වර්ගමූල GA. ඒක අපි දන්නවා ධාරයට ලම්බකව එහෙම නැත්නම් තිරස් දිශාවට තියෙන්නේ කියලා. එතකොට අපි බැලුවොත් එහෙම ඊළඟට මේකේ කාලය කාලය කියන එක අපි දන්නේ නැහැ. අපි හිතමු මේක t කියලා. ඒ තිරස් පැත්තට තියෙන සංරචක. හරි. සිරස් පැත්තට තියෙන සංරචක අපිට ආරම්භක ප්‍රවේගය අපි දන්නවා ආරම්භක ප්‍රවේගය බිඳුවයි. තිරස් පැත්තට මොකද මේක සිරසට තිරස්ව තල්ණය වෙන හින්දා පහළ පැත්තට ප්‍රවේගයක් නැහැ. අපි ඇක්සලරේෂන් එක ගත්තොත් එහෙම ත්වරණය ගත්තොත් එහෙම ත්වරණය පහළ පැත්තට ගුරුත්ව ත්වරණය තියෙනවා. හරි. අපි තිරස් චලිතය සැලකුවොත් එහෙම ත්වරණයට මොකද වෙන්නේ? තිරස් පැත්තට ත්වරණයක් නැහැ. එහෙනම් ඒ ත්වරණය බිඳුවයි. හරි. මේකේ පහළ පැත්තට ත්වරණයක් තියෙනවා. ඊළඟට කාලය මම හිතන්නේ ඉස්සෙල්ලා ගානෙත් කියුණා කාලය කියන එක තිරස්ද සිරස්ද සංරචක දෙකටම පොදු පාරාමිතියක් වෙනවා. ඉතින් කාලය අපිට කලින් කියපු t කියලාම සලකත හැකියි. එතකොට අපි මේ තොරතුරු අපි බලමු අපි ආදේශ කරලා අපිට අදාළ සමීකරණය. මොකද මේක දුර සම්බන්ධ සමීකරණයක් හින්දා අපි ඉස්සෙල්ලා බලමු මේ සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන්ද ගන්න පුළුවන් කියලා s සමානයි ut ධන භාගයයි at වර්ගය කියන සමීකරණය පාවිච්චි කරලා. එතකොට අපි ab චලිතය සඳහා අපි පාවිච්චි කරනවා s සමානයි ut ධන භාගයයි t වර්ගය කියන එක තිරස් දිශාවට. ඒකට තිරස් දිශාවට ඒ සමීකරණය යෙදුවාම අපි දන්නවා මේ r. ඒකට තිරස් දිශාවට අපි සැලකුවේ අපේ රේන්ජ් එක r කියලා. එතන එන්න ඕනේ s කියන එක මේක ලියන්න හරි හරි. ඒක තිරස් දිශාවට මේක r කියලා අපි සැලකුවා. එහෙනම් r මම දැන් මේක අයින් කරන්න. හරි. සමානයි u. තිරස් දිශාවට u කියන්නේ තුන බෙදීම 2යි වර්ගමූල GA. ඊළඟට වැඩි කිරීම කාලය එකතු කරන්න ඕනේ අනිත් පාරාමිතීන් තුන භාගයයි ත්වරණය වෙන්නේ තිරස් දිශාවට බිඳුවයි සහ කාලයේ වර්ගය. ඒතකොට මේ බිඳුව හින්දා මේ පදය අපිට බිඳුවක් වෙනවා. හරි. එතකොට අපිට මෙතන තියෙනවා පළවෙනි සමීකරණය. ඊළඟට ඒ වගේම අපිට මේක ආදේශ කරත හැකි
සිරස් දිශාවට අපි පහළ දිශාවට මේක ආදේශ කරමු. එතකොට පහළ දිශාවට මේකට තියෙන තොරතුරු ටික ආදේශ කරාම ආපහු අපි AB චලිතය සලකන්නේ. AB චලිතයට S සමාන UT ධන භාගය AT වර්ගය පහළ දිශාවට ආදේශ කරාම අපිට ලැබෙනවා මේ ටික තමයි අපිට තියෙන දත්ත ටික. පහළ දිශාවට එතකොට අපිට ඕනේ මේ රේන්ජ් එක. එහෙනම් පහළ දිශාවට මේකේ S කියන එක සමාන වෙනවා A වලට. එහෙනම් A සමාන වෙනවා UT U කියන එක බිඳුවයි වැඩි කිරීම කාලය එකතු කිරීම භාගයයි ගුරුත්වාකර්ෂණය G පහළ දිශාවට තමයි අපි මේ සමීකරණය ආදේශ කරන්නේ. එහෙනම් පහළ දිශාවට G කියන එක ධන සංඛ්‍යාවක්. එහෙනම් G T වර්ගය. හරි. එතකොට එතනින් එනවා මේ පදය අපිට බිඳුව වෙලා එනවා. එහෙනම් අපිට ලැබෙනවා A සමානයි භාගයයි G T වර්ගය කියලා. එතකොට අපිට ඕනේ මේ R ගැන අගයක් හොයාගන්න. එතකොට අපිට තියෙනවා මෙතන R ගැන අගය තියෙනවා. ඒ R ගේ අගය තමයි අපිට හොයාගන්න ඕනේ. මෙතන මේකට අපිට හොයාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ මොකද මෙතන T කියලා නොදන්නා විචල්‍යයක් තියෙනවා. එහෙනම් අපිට ඒ T කියන නොදන්නා විචල්‍ය අපිට මෙතනින් හොයාගන්න පුළුවන් මේ සමීකරණය දිහා බැලුවොත්. මෙතන අපි 2 කියලා සමීකරණය දැම්මොත් එහෙම. එහෙනම් 2 කියන සමීකරණයෙන් අපිට T හොයාගත්ත හැකි. T සමානයි 2A බෙදීම G වල වර්ගමූලය කියලා. එතකොට මේ T එක මෙතනින් හොයාගත්තාම අපිට ඒක මේ R වල ආදේශ කර හැකි. එතකොට T එකහි ආදේශයෙන් අපිට ලැබෙනවා R කියන්නේ 3 බෙදීම 2යි වර්ගමූලය GA වැඩි කිරීම T කියන්නේ 2යි A බෙදීම G වල වර්ගමූලය. එතකොට අපිට ලැබෙනවා මෙතන G වලට G කැපිලා යනවා මේ වර්ගමූල දෙකට මෙතනින් එක වර්ගමූල දෙකක් කැපිලා යනවා. හරි. එහෙනම් මෙතනින් අපිට උත්තරයක් ලැබෙනවා. මොකද්ද? R කියන්නේ R සමාන වෙනවා 3 බෙදීම එතකොට ඒ උත්තරේ මතක නම් හරි. එතකොට මුලින් ඉඳලා මම හදන්නේ නැහැ මොකද වෙලාව යන හින්දා. එතකොට ඔයගොල්ලෝ මතක නම් R කියන එකට අපිට ආවා තුන බෙදීම 2යි වර්ගමූලය G
A කාලයට අපිට ආවා මූල 2යි A දෙකයි A බෙදීම G වර්ගමූලය හරි මූල දෙකට මූල දෙක කැපුණා sorry G ට G කැපුණා දෙකට මෙතන මූල දෙකක් කැපුණා හරි ඒකට උත්තරය එනවා 3 බෙදීම මූල දෙකයි වර්ගමූලයේ A කියලා නේ එතකොට අපිට පෙන්වන්න ඕනේ කම තිබුණේ මොකද්ද R කියන එක විශාලයි කියලා 2A වලට හරි එතකොට අපිට මේකෙන් බලලා කියත හැකි ඔයගලන්ට මෙතන සැකයක් තියෙනවා නම් මේක වර්ග කරලා පෙන්නත හැකි 3 බෙදීම මූල 2 කියන එක සමානුපාතික වෙනවා 9 බෙදීම 4ට හරි එහෙනම් මේ කියන්නේ දෙකට වඩා විශාල අගයක් හරි එහෙනම් මේක විශාලයි 2යි හරි ඒ කියන්නේ මෙහෙනම් මෙතන රේන්ජ් එක අපි හොයලා පෙන්නුවා ඒක 2ට වඩා විශාලයි කියලා. එතකොට ඒක තමයි අපේ පළවෙනි කොටස. හරි? ඊට පස්සේ අපේ දෙවෙනි කොටසේ ඇහුවේ මේ වස්තුව අපේ දෙවෙනි පඩියට කරා ළඟා වෙනවා නම් A කියන තැන ඉඳලා මේ පඩියට ළඟා වෙච්ච තැන අපි C කියලා හිතුවොත් එහෙම හරි මේ AC කියන දුර AC කියන දුර 3A බව පෙන්වන්න කියලා අපි ආවෙත් ආයෙත් අපේ ආදේශ කරොත් එහෙම අපේ සමීකරණ වලට අපිට පේනවා දැන් අපිට පෙන්වන්න තියෙන්නේ මේක 2A දුරක් පහළට වැටෙනකොට මෙයා තිරස්ව 3A කියලා දුරක් ගියා කියන්නේ. එහෙනම් අපිට ආපහු චලිත සමීකරණය දාත හැකි S සමානයි ut ධන භාගය at වර්ගය කියන සමීකරණය දැන් අපි මේක යොදනවා A කියන ලක්ෂයේ ඉඳලා C කියන ලක්ෂයට චලිතය සඳහා. ඒකට A සිට C ට චලිතය සඳහා තිරස්ව සහ A සිට C ට චලිතය සඳහා සිරස්ස. එතකොට නැවතත් අපිට මුලම අපි ලියාගත්ත තොරතුරු ටික අපිට තියෙනවා. A සිට C ට තිරස්ස චලිතය අපි හිතමු එතනත් ආපහු අපි R2 කියලා සැලකුවොත් එහෙම තිරස් දිශාවට A සිට C දිශාවට බැලුවොත් එහෙම R2 R2 සමාන වෙනවා ආරම්භක ප්‍රයෝගය වැඩි කිරීම කාලය නැවතත් තිරස් දිශාවට මේ ත්වරණය බිඳුව හින්දා ඒ පදේ බිඳුව වෙනවා. එහෙනම් මම මේ ටික තියෙන්නේ. මේකට අපි ආදේශ කරොත් එහෙම අපිට එනවා 3 බෙදීම 2යි වර්ගමූල GA වැඩි කිරීම T. දැන් මේ T එක අලුත් T එකක් අපිට ඕන T1 හරි T2 හරි කියලා නම් කරත හැකි. මොකද කලින් හොයාගත්ත කාලය නෙමෙයි දැන් තියෙන කාලය. ඊළඟට දැන් ආයි අපි ඉස්සල ගානේ මතකයි. එහෙනම් අපි දැන් මේ කාලය හොයාගත්තා නම්
අපිට මේකට කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. දැන් කලින් කොටස හදුවාම අපි ඒ දැනුම අරගෙන තියෙනවා. එහෙනම් කාලය හොයන්න අපිට ලේසියෙන් පුළුවන් මේ සිරසට මේ සමීකරණය ආදේශ කරන්න සිරස් දිශාවට AC චලිතය සඳහා. එතකොට ආපහු විස්ථාපනයේ S කියන එක වෙනවා මෙතන එක පඩියක් යනකොට A දෙවෙනි පඩියට බහිනකොට 2A. එහෙනම් විස්ථාපනය වෙන්නේ 2A සමාන වෙනවා ආරම්භක ප්‍රවේගය u සඳහා බිඳුවයි t එකතු කරනවා භාගයයි ගුරුත්ව ත්වරණය යටතේ පහළට වැටෙන්නේ අපි පහළ දිශාවට තමයි සලකන්නේ. එහෙනම් g ධන අගයක් සහ අපේ අලුත් t වර්ගය. මේ පදයේ බිඳුව වෙනවා. එහෙනම් අපිට අලුතෙන් t අගයක් ලැබෙනවා. දෙවරක් 2A බෙදීම g සමානයි t වර්ගය කියලා. එමනම් t කියන්නේ අපිට එක සැරේම ගත හැකි මේකේ වර්ගමූලය කියලා. එතනට අපිට මෙතන t වලට අගයක් ලැබිලා තියෙනවා. ඒ t වල අගය මෙතනට ආදේශ කරාම අපිට අවශ්‍ය උත්තරය ලැබෙන්න ඕනේ. නැවතත් මේ සමීකරණය ගත්තොත් අපි ඉස්සෙල්ලා 1 2 දැම්මා මේක තුන්වෙනි සමීකරණය කියලා කිව්වොත් එහෙම හරි තුනෙහි t එක ආදේශයෙන් තුනේ t එක ආදේශ කරාම අපිට හම්බ වෙනවා r2 කියන එක සමානයි කියලා 3 බෙදීම 2යි වර්ගමූල GA වැඩි කිරීම 2යි දෙවරක් 2යි A බෙදීම G වල වර්ගමූලය. G ට G කැපුණා. දෙක වැඩි කිරීම 2 වර්ගමූලය ආපහු 2යි. ඒ දෙකට මේ දෙක කැපුණා. එහෙනම් මෙතනින් උත්තරය එනවා 3A කියලා. එහෙනම් අපිට අවශ්‍ය දේ පෙන්නවා AC. එහෙනම් නැත්නම් මේ R කියන පරාසය R2 කියන පරාසය අපිට 3A කියලා. එතකොට මේකේ ඇත්තටම අර කලින් ලියපු සමීකරණ ටික මගේ මැකුණා. ඔයගොල්ලෝ ඇත්තටම මේකේ ලැබිච්ච ලකුණු ටික බැලුවොත් එහෙම මේකේ ලකුණු ලැබිලා තිබුණේ පළවෙනි කොටසට තිරස් දිශාවට S සමාන UT ආදේශ කරාට ලකුණු 5ක් ලැබිලා තිබුණා. සිරස් දිශාවට S සමාන UT ධන භාගයේ AT වර්ගය ආදේශ කරාට තව ලකුණු 5ක් ලැබිලා තිබුණා. ඊට පස්සේ ආදේශ කළා අවසානයේ අර inequality අසමානතාවය හොයාගත්තට ලකුණු 5ක් ලැබිලා තිබුණා. අපහු දෙවෙනි කොටසේ මෙතන කාලය හොයාගන්න මේ AC මේ දෙවෙනි සමීකරණයට ආදේශ කරාට ලකුණු 5ක් ලැබිලා තිබුණා. ඊට අමතරව අවසාන උත්තරේ හොයාගත්තට ලකුණු 5ක් ලැබිලා තිබුණා. එතකොට ඔයගොල්ලෝට පැහැදිලිව පේනවා ඔයගොල්ලන්ට සුළු කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔයගොල්ලෝ සමීකරණ ටිකට අදාළ තොරතුරු ටික ආදේශ කරා නම් විතරක් ඔයගොල්ලන්ට ලේසියෙන්ම ලකුණු 15ක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. අපි එතකොට බලමු මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අපි සාරාංශයක් ගත්තොත් එහෙම මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු වාර්තාව මේ තුන්වෙනි ප්‍රශ්නය. අපි මේ සැලකුවේ තුන්වෙනි ප්‍රශ්නය. ඇත්තටම තුන්වෙනි ප්‍රශ්නය උත්සාහ කරලා තියෙනවා 85%ක ප්‍රතිශතයක්. උත්සාහ කරලා තියෙනවා 85%ක ප්‍රතිශතයක්. මේකේ පහසුතා දර්ශකය වෙලා තියෙන්නේ 32%යි. ඒ කියන්නේ ගාන අමාරුයි කියලා ඔයගොල්ලෝ සලකලා තියෙනවා. හැබැයි ඇත්තටම බැලුවොත් එහෙම මේකේ අමාරු නැති ගානක් ගණන හරියට බෙදාගත්තා නම්
අවබෝධ කරගත්තා නම් ලේසියෙන් පහසුවෙන්ම ලකුණු ගන්න පුළුවන් කම තිබිච්ච ගානක්. ඒ වුණාට යම්කිසි හේතුවක් නිසා ලකුණු ලබා ගැනීම දුර්වල වෙලා තියෙනවා. ඒක තව වෙලා තියෙනවා මම තව ගානක් හදන්නම්. ඊළඟට මේක ටිකක් වැදගත් ගානක්. මොකද කලින් ගාන වගේ නෙමෙයි පොඩ්ඩක් හිතන්න ඕනේ විදිහේ ගානක්. තිරස් බිමක් මත වූ ලක්ෂයක සිට තිරසට ඇල්ෆා කෝණයකින් u සමානයි 2යි gr ආරම්භක වේගයෙන් වස්තුවක් ප්‍රක්ෂේප කරනු ලැබේ. මෙහි r අණු බිම මත ප්‍රක්ෂේපිත තිරස් පරාසය වේ. තිබිය හැකි ආරම්භක ප්‍රක්ෂේපණ දිශා දෙක අතර කෝණය ෆයි බෙදීම 3 බව පෙන්වනවා. ඒතර මේකෙදී අපිට කිසිම රූප සටහනක් මුකුත් දීලා නැහැ. අපි මේකේ ගත්තොත් එහෙම වැදගත් දේවල් තියෙන්නේ තිරස් බිම ලක්ෂ්‍යය සිට තිරසට ඇල්ෆා කෝණයක් කියනවා. ඒ කෝණය පිළිබඳ අමතර විස්තරයක් දීලා තියෙනවා. u කියන වේගයකින් ආරම්භක වේගයක් තියෙනවා කියනවා. r කියන දේ ගැන හැඳින්වීමක් කරලා තියෙනවා. ඊළඟට අපිට අදාළ අපෙන් අහන ප්‍රශ්නේ තියෙනවා. අපි මේකේ පොඩි දල සටහනක් ඇඳගත්තොත් එහෙම තිරස් බිමක තිරසට ඇල්ෆා කෝණයකින් අපිට ප්‍රක්ෂේපණයක් සිද්ධ කරනවා. u කියන ප්‍රවේගයකින් u පිළිබඳ තොරතුරු තියෙනවා. u සමානයි මුල 2යි gr r කියන එක දීලා තියෙනවා. බිම මත ප්‍රක්ෂේපිත තිරස් පරාසය කියලා. එතකොට අපෙන් අහන්නේ මේකේ ප්‍රක්ෂේපණ දිශා දෙකක් තියෙනවලු. ඒ දිශා දෙක අතර කෝණය මොකක්ද කියලා. ඒතකොට මේක අපිට එකපාරට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද මේක කරන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? අපි අර මම කලින් කිව්වා වගේ අපිට සමීකරණ තුනක් තියෙනවා. v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as v සමානයි u ධන at s සමානයි ut ධන භාගයයි at වර්ගය. අපි මේ සමීකරණ වලට ආදේශ කරන්න පුළුවන්ද කියලා බලමු. අපිට හුඟක් වෙලාවට අපි දන්නවා මෙතනත් අහන්නේ මේ දිගක් ගැන කියන කතාවක් සහ කෝණයක් ගැන කියන කතාවක්. ඒකින්ද අපි බලමු පළවෙනි සමීකරණ දෙකේම ප්‍රවේග ගැන සඳහන් වෙන්නේ. මේ තුන්වෙනි සමීකරණය තමයි කාලයක් සහ මේ දුරක් ගැන සඳහනක් වෙන්නේ. එහෙනම් අපි බලමු මේ සමීකරණ දෙකේ ආදේශ කරන්න පුළුවන්ද කියලා අපිට දීලා තියෙන තොරතුරු. එතකොට අපි මේක සම්පූර්ණ පරාසයම ගමු. මෙතන O කියලා ගමු. O සිට A දක්වා සම්පූර්ණ චලිතයම. එතකොට අපිට මේ සම්පූර්ණ චලිතයට සඳහාම O සිට A දක්වා O සිට A දක්වා සම්පූර්ණ චලිතයම සලකලා අපි S සමානයි ut ධන භාගය at වර්ගය කියන එක ආදේශ කරමු. එතකොට අපිට නැවතත් මේකේ අපිට යොදාගත හැකි තිරස් සහ සිරස් දිශා වලට මේක බෙදලා වෙන් කරත හැකි. ඒකට O සිට A දක්වා කියන්නේ මේ මුළු චලිතයම අපි තිරස් දිශාවට මේක ආදේශ කරොත් එහෙම මේ සමීකරණය තිරස් දිශාවට මේ සමීකරණය ආදේශ කරොත් එහෙම O සිට A දක්වා චලිතයට
අපිට ලැබෙනවා ආරම්භක ප්‍රවේගය තියෙනවා u. මොකද්ද වෙන්නේ? අපි මේ අංශුව ගත්තොත් එහෙම අංශුවේ u ප්‍රවේගය තියෙන්නේ මේ ඇල්ෆා කෝණයක් ආනතව ඇල්ෆා කෝණයක් ආනතව එහෙනම් අපිට මේකේ තිරස් සහ සිරස් සංරාචක දෙක අපිට හොයාගත හැකියි. ඒකට තිරස් සංරාචකය වෙන්නේ u තිරස් සංරාචකය වෙන්නේ u කෝණේ තියෙන පැත්තටමයි කැඩෙන්නේ. එහෙනම් cosine alpha. සිරස් සංරාචකය වෙන්නේ කෝණේ නැති පැත්තට කැඩෙන්නේ. එහෙනම් u sin alpha. එහෙනම් අපි OA කියන්නේ තිරස් දිශාවට u cosine alpha t අපි කලින් එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා අනිත් පද බිඳුව වෙනවා කියලා. එහෙනම් මම ඒක අමතක කරනවා දැනට. හරි. ඊළඟට තිරස් දිශාවට අපිට යොදත හැකි මේ සමීකරණයම O සිට A දක්වා චලිතයට එතකොට අපි නැවතත් ආදේශ කරොත් එහෙම අපේ මෙතන තව එක පදයක් අඩුයි. හරි කලින් එකේ මේක සමාන වෙන්නේ මොකටද? තිරස් පරාසයට. හරි r වලට. හරි r වලට තමයි සමාන වෙන්නේ ඒ ටික. එහෙනම් තිරස් දිශාවට අපි යෙදුවොත් එහෙම සිරස් දිශාවට අපි යෙදුවොත් එහෙම මුළු චලිතයටම සැලකුවොත් එහෙම මේක උඩට ගිහිල්ලා ආපහු පහළට එනවා. ඒ තිබිච්ච මට්ටමටම. එහෙනම් තිරස් දිශාවට විස්ථාපනයේ බිඳුවයි තිරස් දිශාවට විස්ථාපනයේ බිඳුවයි බිඳුව සමාන වෙනවා අපිට තියෙනවා මොකද්ද ඉහළට සංරචකයක් තියෙනවා u sin theta කියලා. ආයි අපිට කාලය තියෙනවා t කියලා. එකතු කරනවා භාගයක්. අපි ඉහළ දිශාවට දාන්නේ. එතකොට මෙතන ගුරුත්වය ත්වරණය වෙන්නේ පහළට. ඒ හින්දා ඍණ g. වැඩි කිරීම t වර්ගය. හරි. එතකොට මොකද වෙන්නේ? අපිට මෙතනින් t කියන එක අරගෙන මේ දෙවෙනි සමීකරණේ ආදේශ කරගත හැකි. මොකද r කියන එකත් අපිට දීලා තියෙන දෙයක්. එහෙනම් බිඳුව සමානයි මෙතන θ නෙමෙයි ඇල්ෆා.
ඔව් u sin alpha අපි t වලට ආදේශ කරගත හැකි t කියන්නේ r බෙදීම u cosine alpha මේකට එකතු කරනවා භාගයයි අපි මෙතන ඍණ ලකුණ තියෙන හින්දා ඍණ ලකුණ ඒ විදිහටම පාවිච්චි කරමු මෙතන ඍණ ලකුණක් එනවා ඍණ භාගයයි g t වර්ගය කියන්නේ අපිට ආපහු r වර්ගය බෙදීම u වර්ගය cos වර්ගය alpha එතකොට මෙතනදී මොකක්ද අපිට කරන්න පුළුවන් අපි මේකේ හොයාගත හැකි බිඳුව සමානයි u කැපුණා tan alpha r අනිත් පැත්තෙන් එනවා අඩු කිරීම භාගයයි g r u වර්ගය ලියවෙන cos වර්ගය alpha එතකොට අපි මේකේ කොහොමද වෙන්නේ බැලුවොත් එහෙම අපිට එනවා r කියන එක පොදු වර්ගයක් ඒකින්ද ඒක අමතක කර දෙ හැකි මේකේ r කියන පොදු වර්ගය ඒක එළියට ගත්ත හැකි එතකොට එනවා
මෙතන ආපහු බිඳුව සමානයි tan alpha අඩු කිරීම භාගයයි g u cos වර්ගය alpha එකක් අයි මෙතන tan එක අපි මෙතන සුළු කරගත්ත එක නැතුව ගියත් මෙතන cos වර්ගය alpha එකක් තියෙනවා පල්ලෙහාත් cos වර්ගය alpha එකක් තියෙනවා එහෙනම් cos එකත් අපිට එළියට ගත හැකියි නේ එතනින් එතකොට එනවා මේක පොඩ්ඩක් මම හිතන්නේ පොඩ්ඩක් දිග පාරක ගියා මම මේක කරන්නම් මේ සමීකරණයෙන් අපිට ලියත හැකි බිඳුව සමානයි මෙතන තියෙන sin බෙදීම cos එකක් මේ පැත්තේ නම් cos එකක් තියෙනවා ඒකෙන්ද ඒ cos අගේ අපිට එළිය ගත හැකි මෙතන එනවා sin alpha කියලා එකක් ඍණ භාගයයි g බෙදීම u මෙතන තව මේ r මේක r වර්ගයක් වෙනවා මෙතනට තව r වර්ගයකුත් වෙනවා හරි ඒක මගේ cos එක එළියට ගත්තා gr බෙදීම යටින් එනවා 2 u cos alpha හරි cos අගයක් එළියට ගත්තා ආපහු අපිට ගත්තොත් එහෙම මෙතන මෙතන u වර්ගයක් තියෙන්නේ හරි u වර්ගයක් තියෙන්නේ එතකොට මේක අපි පොදු ගුණාකාරයක් සැලකුවොත් එහෙම අපහු මෙතන cosine අගයක් පොදුවට එනවා හරි අපිට මේ u ඉස්සලා ආදේශ කරගන්න මෙතන පොඩ්ඩක් සුළු කරගත හැකි හරි මෙන්න මේ පදේ විතරක් අපි සැලකුවොත් එහෙම භාගයයි g බෙදීම r බෙදීම u වර්ගය කියන්නේ 2g බෙදීම r එතකොට මේක කැපෙනවා හරි එහෙනම් මෙතන එනවා එකයට 4යි කියලා මෙතන මේ මෙන්න මේ කොටස සුළු වෙලා එනවා එකයට 4යි කියන එක එතකොට මෙතන එනවා 2යි cos alpha අපි එළියට ගත්තොත් එහෙම අපිට මෙතන එනවා 2යි sin alpha cos alpha මේ පැත්තෙන් එනවා ඍණ 1 මේක සමානයි 0 කියලා හරි එතකොට අපිට ආපහු මේක හරස් ගුණිතයක් දැම්මම අපිට මෙන්න මේ පදේ විතරයි එන්නේ. එතකොට මේ පදේ වෙනවා 2යි sin alpha cos alpha සමානයි 1යි කියලා අපිට මෙන්න මේ පදයෙන් සලකත හැකි. මේක පොදු ගුණ ආකාරය මේක මේ පැත්තෙන් වැඩි කරාම බිඳුව වෙනවා. ඒතකොට මේ පදේ එකතු ඉතුරු වෙනවා. එතකොට මෙතන
sorry දෙක නෙමෙයි මෙතන 4. එතකොට දැන් මෙතන තමයි අතර මේ ගානේ වැදගත්ම තැන තියෙන්නේ. මෙතනින් පස්සේ ඔයගොල්ලෝ සුළු කරන්න ඔයගොල්ලන්ට ත්‍රිකෝණමිතිය පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වෙනවා. මොකද මෙතන තියෙන sin alpha cos alpha කියන පදයක් මේකෙන් ඔයගොල්ලෝ 2 alpha කියන ටර්ම් එකක් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ alpha වලින් يعني තනි මොකක් හරි එක්ක cosine පදයකට හරි sin පදයකට හරි සුළු වෙන්න ඔයගොල්ලෝ අගය සොයා ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට එකතෙන්දි වැදගත් වෙනවා මෙන්න මේ කොටස. මෙතන මේ 4නේ තියෙන්නේ. මේක අපිට ලියත හැකි දෙවරක් 2 sin alpha cos alpha කියලා සමානයි 1යි. හරි. ඒතර මෙන්න මේ පදේ අපිට ලියත හැකි දෙකක් sorry sin 2 alpha කියලා. හරි. ඒතර මේ sin 2 alpha සමානයි භාගයයි කියලා මෙතන උත්තරය ලබා ගන්න පුළුවන්. හරි. මම පොඩ්ඩක් මේ දැන් කලින් ලියාපු ටිකක් මකන්නම්. හරි. එතකොට මෙතන එනවා sin 2 alpha කියන්නේ භාගයයි කියලා. එහෙනම් sin අපි sin අගය ගැන අපි දන්නවා නම් sin භාගය වෙන්නේ sin භාගය හැදෙන්නේ කීයදද 5 බෙදීම 6 දී. හරි. ඒ වගේම ආපහු sin භාගයක් හැදෙනවා මේ පැත්තේ 5 බෙදීම 6. හරි. එහෙනම් මෙතන තියෙනවා මේ sin 2 alpha කියන ටර්ම් එකේ හරි මේ දේ සම්පූර්ණ වෙන්න නම් එක්කෝ 2 alpha 5 බෙදීම 6ක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් 5 අඩු කිරීම 5 බෙදීම 6ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 5යි 5 බෙදීම 6ක් වෙන්න ඕනේ. හරි? එහෙමනම් මෙතන alpha වලට එන්න පුළුවන් මේක දෙකෙන් බෙදුවාම එක්කෝ 5 බෙදීම 12යි. එහෙම නැත්නම් 5යි 5 බෙදීම 12යි. හරි? එහෙනම් මේ තමයි අපිට ලැබිලා තියෙන අර කෝණ දෙක. මේක ප්‍රක්ෂේපණය වෙන්න පුළුවන් කෝණ දෙක තමයි මේ r දුරක් වෙන්න මේ ලැබිලා තියෙන්නේ. ඊළඟට අපෙන් ප්‍රශ්නේ අහන්නේ මේ දෙක අතර වෙනස 5 බෙදීම 3 බව පෙන්වන්න කියලා. එහෙනම් මේක එකක් alpha 1 කියලා සැලකුවොත් එහෙම අනික alpha 2 කියලා සැලකුවොත් එහෙම අපිට මේ දෙකේ වෙනස ගත හැකි 5යි 5 බෙදීම 6 sorry 12 5යි 5 බෙදීම 12 අඩු කරනවා 5 බෙදීම 12ක්. එතකොට එනවා 4යි 5 බෙදීම 12ක්. ඒ කියන්නේ 5 බෙදීම 3යි. හරි? එතකොට මේව තමයි අපිට පෙන්වන්න කියලා තියෙන්නේ. මෙතන අපිට හුඟක් වෙලා ගියේ මම මුලම ඉඳලම මේ u කියන එක ආදේශ කරගන්න නැතුව පොඩ්ඩක් සුළු කරපු හින්දා තමයි අපිට වෙලා ගියේ. අපි මුලම මේ u කියන එකට ආදේශ කරගත්තා නම් අපිට පහසුවෙන්ම මුලම මේ අගයන් ටික කැපිලා ගිහිල්ලා මෙන්න මේ සමීකරණයට අපිට ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන්. නේ? එහෙනම් මම දැන් වෙලාව ගත වෙන හින්දා මම ඉතුරු ප්‍රශ්න ටික දැනට සාකච්ඡා කරන එක මම පොඩ්ඩකට නවත්තනවා. අපි වෙලාව ලැබුණොත් එහෙම සාකච්ඡා කරනවා. දැනට මම දෙන්නම් ඊළඟ ටොපික් එක මේ නිව්ටන්ගේ නියම ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න අපේ ආචාර්ය ගයා. ස්තුතියි දිලීප. අපි ඉක්මනින් යමු අපිට තව ටික වෙලාවයි තියෙන ඉතුරු වෙලා. අපි මේ ගණන් ටික අපි ස්කිප් කරමු. ඊළඟ මාතෘකාව අපි තෝරගෙන තියෙන්නේ චලිත සමීකරණ නිව්ටන්ගේ. මම වෙලාව මදි නිසා කරන්න යන්නේ මේ
තියරි කොටස් කතා කරන්නේ නැතුව අපි කෙලින්ම ගණනකට යමු. එතනදී අපි තියරි කොටස් කතා කරමු. ඉතින් නිව්ටන්ගේ චලිතය සම්බන්ධ නියම තුන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ තුනෙනොත් දෙවනි නියමය තමයි ඔයගලන්ට සමීකරණයක් විදිහට ගැටලු විසඳීමේදී යොදාගෙන පාවිච්චි කරන්න වෙන්නේ F සමානයි MA කියන සමීකරණය. අනිත් නියම දෙකේ දැනුම ඔයගලන්ට ඕන වෙනවා. ගැටලුව තේරුම් ගන්න, බල යෙදෙන හැටි තේරුම් ගන්න, බලය සහ චලිතය අතර තියෙන සම්බන්ධතාවය තේරුම් ගන්න ඒ නියම දෙකත් ඕන වෙනවා. ඉතින් මම මේක වැඩි කතා කරන්නේ නැතුව අපි ගණන් කීපයක් පුළුවන් විදිහට සාකච්ඡා කරන්න බලමු. පළවෙනි ගාන අරගෙන තියෙන 2019 පේපර් එකේ ගාන, තුන්වෙනි ගාන තප්පර කීපයක් අරන් ඔයගොල්ලෝ මේ ගාන කියවන්න. නැවතත් ඔයගලන්ට රූප සටහනක් දීලා තියෙනවා. එතකොට කෙලින්ම රූප සටහන දිහා මුලින් බලන්න. ඔයගලන්ට අවශ්‍ය කරන ඔක්කොම වගේ ඉන්ෆර්මේෂන් එතනින් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒක ඔළුවට දාගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් ඉක්මනින් ගාන කියවන්න. ඔයගොල්ලෝ දන්නවා මේ වගේ ගානකදී මේ එන තන්තු මේ ගණන්වලදී ඒවා සැහැල්ලු සහ අවිතන්‍ය තන්තු. සැහැල්ලු සහ අවිතන්‍ය තන්තු. ඒකේ තියෙන වැදගත්කම ඔයගොල්ලෝ දන්නවා. අවිතන්‍ය කිව්වහම මේවා ඇදෙන්නේ නැහැ. ඒ නිසා තමයි ටෙන්ෂන් එක ආතතියක් ක්‍රියා කරන්නේ. සැහැල්ලු කියන්නේ බරක් නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවා. මෙතන මේසය සුමටයි කියලා දීලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඝර්ෂණයක් ක්‍රියා කරන්නේ නැහැ මේ C කියන අංශුව මත. ඊට පස්සේ කප්පිය සුමටයි කියලා දීලා තියෙනවා. ඒව සාමාන්‍යයෙන් ඒ විදිහට යෙදුනම තමයි අපිට සරල වෙලා මේ ගාන හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තන්තු දෙකක් මෙතන තියෙනවා නේ. B සහ C කනෙක්ට් කරන එක තන්තුවකුත් B සහ A යා කරන එක තන්තුවකුත්. එතකොට තන්තු දෙකක් නිසා මේ තන්තු දෙකේ ක්‍රියා කරන ආතති බල වෙනස් වෙනවා. හරි, මොනවද අපිට හොයන්න තියෙන්නේ දැන්? පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හරිනවා. දැන් කියන්නේ පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හරිනවා. දැන් ඔයගොල්ලෝ කොහොමද දන්නේ එතකොට මේක මේක චලනය වෙන පටන් ගන්නවද, කොයි පැත්තටද චලනය වෙන්න පටන් ගන්න කියලා. එතකොට ඔයගොල්ලෝ C පාටිකල් එක දිහා බැලුවොත්, මෙන්න මේ අංශුව දිහා බැලුවොත්, ඒ අංශුව මත සිරස් අතට බල සමතුලිතයි, බර පල්ලෙහාට ක්‍රියා කරනවා, R ඉහළට ක්‍රියා කරනවා. නමුත් තිරස් අතට සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා ආතතිය. ඒ නිසා මේක මේ පැත්තට ත්වරණය වෙන්න පටන් ගන්න ඕනේ. ඒකට ඒක ඔයගොල්ලෝ ටක් ගාලා ඔයගලන් ඔළුවට එනවා. ඊට පස්සේ අපිට හොයන්න තියෙන්නේ A හා B යා කරන තන්තුවේ මෙන්න මේ තන්තු කොටසේ ආතතිය නිර්ණය කරන්නත් නෙවෙයි ප්‍රමාණවත් සමීකරණ ලියා දක්වන්න. දැන් මේක ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් පහුගිය ප්‍රශ්න පත්‍ර දිහා අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වගේ නේද? ප්‍රමාණවත් සමීකරණ ලියා දක්වන්න විතරයි තියෙන්නේ. ඉතින් ගොඩාක් පහසුයි. හැබැයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කොච්චර සමීකරණ ප්‍රමාණයක්ද ප්‍රමාණවත් කියන එක. හරි, අපි බලමු මේක කොහොමද අපි තීරණය කරන්න කියලා. බලමු අපි යමු ගානට. එතකොට ඒතර මුලින්ම ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ මෙතන බල ලකුණු කරන්න ඕනේ. දැන් බල ලකුණු කරනවා කිව්වහම පින්තූරයේ තියෙන හැම වස්තුවකටම බල ලකුණු කරන්නේ නැහැ. අපි චලිතය සලකන්න යන වස්තු වල බලය ලකුණු කරන්නේ. ඒ කියන්නේ A, B සහ C වල බලට ක්‍රියා කරන බල ලකුණු කරාම ඇති. ඒතර අපි ටක් ගාලා බල ටික ලකුණු කරගත්තොත් C මත බල තමයි බර පල්ලෙහාට. C ගේ බර දීලා තියෙන්නේ M. එතකොට mg R ඉහළට ලම්බකව සහ T කියලා මම මේක T1 කියන්නම්. මොකද තවත් ආතතියක් මෙතනට එන බව දන්න නිසා. ඊට පස්සේ B මත බල ලකුණු කරොත් B කියන අංශුව මත නැවතත් පල්ලෙහාට බර mg ඉහළට T1 සහ පහළට අනිත් තන්තුවෙන් T2. උතර බල තුනක් සිරස්ව ක්‍රියා කරනවා M මත. මේවා ඉතා ඉක්මනින් ඔයගොල්ලෝ කරන්නේ මම මේ හිමීට කාලය අරගෙන කිව්වට. ඊට පස්සේ A කියන ස්කන්ධය මත තියෙන බල වෙන්නේ එයාගේ බර mg පහළට, තන්තුවෙන් උඩට T2 කියන බලය. හරි, දැන් අපි බැලුවොත් මෙතන අපි නොදන්නා දේවල් මොනවද තියෙන්නේ? දැන් ප්‍රමාණවත් සමීකරණ කිව්වහම ඒ කියන්නේ ඒ සමීකරණ ටික විසඳීමෙන් ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ
T කවුද මේ හොයන්න තියෙන්නේ T2 හොයාගන්න. දැන් නොදන්න දේවල් මොනවද තියෙන්නේ T2 දන්නේ නැහැ. T2 දන්නේ නැහැ. පොඩක් ඒවා highlight කරගමු. හරි වැඩේ නේ නේද? T2 අපි highlight කරගත්තොත් මේ T2 මගේ අතින් මැකුණේ මෙන්න මෙයා මත ක්‍රියා කරපු T2 ඒක මෙන්න මේක නොදන්නවා අපි දන්නේ නැහැ T2 දන්නේ නැහැ T1 දන්නේ නැහැ අපි එක දෙයක් තාම ලකුණු කරේ නැහැ මේකට ඔයගොල්ලෝ ලකුණු පහක් හම් වෙනවා මේ දේ ලකුණු කරන වාට මොකද්ද ඒ දැන් මේ පද්ධතිය චලනය වෙනවා නේද එතකොට C කියන පාටිකල් එක C කියන ස්කන්ධය මේ අතට ත්වරණය වෙනවා එම ත්වරණයෙන්ම ඒ මොකද එහෙම වෙන්නේ කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මම ඒක ගැන කතා කරන්නත් මෙතන යන්නේ නැහැ මේ තන්තුවේ දිග නියතයි එතකොට අපිට පෙන්වන්න පුළුවන් මේ ස්කන්ධ ඔක්කොම එකම ත්වරණයෙන් පල්ලෙහාට මේක පල්ලෙහාට මේ දෙකම පල්ලෙහාට එකම ත්වරණයෙන් ගමන් කරනවා ඒ ත්වරණය ලකුණු කරනවාට ඔයගලන්ට ලකුණු පහක් හම්බ වෙනවා හරි එතකොට ඒ ත්වරණයත් අපි නොදන්නා මේකත් අපි නොදන්නා දෙයක්. තව මොනවද නොදන්නා තියෙන්නේ? T1, T2 ඒ කියලා නොදන්නා දේවල් තුනක් තියෙනවා. ඒ කියන්නේ T2 හොයන්න නම් ඕගොල්ලෝ සමීකරණ අඩුම ගානේ කීයක් ලියලා තියන්න ඕන දේවා විසඳීමෙන් T2 හොයාගන්න පුළුවන් වෙන පරිදි නොදන්නා ඒවා තුනක් තියෙන නිසා ඕගොල්ලෝ සමීකරණ තුනක් ලියලා තිබ්බනම් ඇති. ඒතර ඕගලන්ට එක පාට තේරෙනවා මොන සමීකරණද ලියන්න ඕනි කියලා. මේවා ඔක්කොම නියත ත්වරණයකින් චලනය වෙන්නේ. ඕගලන්ට නිව්ටන්ගේ දෙවෙනි නියමය F සමානයි ma යොදන්න පුළුවන් මේ x ස්කන්ධයට. ඒතර අපි ඒක කරොත් F සමානයි ma කියන්නේ දෛශික සමීකරණයක්. ඒක ඔළුවේ තියාගන්න F සමානයි ma තමයි මම පාවිච්චි කරන්නේ. අපි x ස්කන්ධයට පාවිච්චි කරමු. c ට මම යෙදුවොත් මුලින් ඔගොල්ලෝ කියනෝනේ මොන දිශාවටද මේ සමීකරණය යොදන්නේ කියලා C ට මේ අතර දැම්මොත් මොකද තරණය වෙන්නේ ඒ පැත්තට නිසා අපිට එනවා T1 විතරයි තියෙන්නේ ඒ දිශාවට T1 සමානයි capital M A කියලා එක සමීකරණයක් එනවා. මම මේවා ලේබල් කරගන්නම්. මම සමීකරණ තුනක් ලබා ගන්න ඕනේ. T2 හොයන්න නම් T2 හොයන්න ප්‍රමාණවත් සමීකරණ තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම B කියන ස්කන්ධයට පල්ලෙහාට තිරස්ස පහලට F සමානයි මේ දැම්මොත් මොනවාද මට එන්නේ? T2 පල්ලෙහාට බල දෙකක් තියෙනවා. T2 ධන mg ඉහළට එක බලයක් තියෙනවා. ඍණ T1 සමානයි simple m අර කලින් a ම. එතකොට ඔන්න සමීකරණ දෙකයි. තව එකක් මට ලියන්න අවශ්‍යයි. ඒක මට ලියන්න පුළුවන් a ට. ඉතින් ඒක ලියපු ගමන් එතනින් මේ ගාන ඉවරයි. a ටත් පහළට යෙදුවාම මොනවද එන්නේ? a දිහා බැලුවාම පහළට mg තියෙනවා. ඍණ T2 ඉහළට තියෙනවා. එහින්දා mg ඍණ T2 සමානයි ma. ඔච්චරයි ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ ගානේදී. ප්‍රමාණවත් සමීකරණ ඔන්න ලියලා දැක්කුවා. නොදන්නා පද තුනයි ඒ අතරින් T2 හොයන්න සමීකරණ තුනක් ලියලා දක්වන්න ඕනේ. ඔයගලන්ට මේ පහ බැගින් මේක සමීකරණයකට ලැබෙනවා. බල ලකුණු කිරීමට පහක් ලැබෙනවා. ත්වරණය ලකුණු කිරීමට ලකුණු පහක් ලැබෙනවා. ඊටාම පහසු ගානක් ඒක. අපි යමු ඊළඟ තව ගානකට. හරි. මේකත් හරිම ලස්සන ගානක්. දැන් නැවතත් ඔයගලන්ට තියෙන්නේ කප්පියක් තියෙනවා, තන්තුවක් තියෙනවා, ස්කන්ධ තියෙනවා. ඕක නිශ්චලතාවයෙන් උදාහරණයක් වෙන්න ඇති. ඒ වගේ ඒ ඔයගලන්ට ඒ රටාව ඇඟට එන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දැන් තන්තුව සැහැල්ලුයි, අවිතන්‍යයි, කප්පිය සුමටයි. ඔන්න ඔය ඒ ගුණාංග ටික ඇතුලේ තමයි අපි මේ ගැටලුව විසඳන්නේ. ඒතර ආයෙත් ඔයගොල්ලෝ රූපය දිහා බැලුවොත් ගොඩක් දේවල් එකපාරට ඔයගලන්ගේ ඔළුවට යනවා. ඊට පස්සේ ඉක්මනින් ගාන කියවලා අහන ප්‍රශ්නේ පටන් ගන්න පුළුවන්. මම ඒ නිසා ප්‍රශ්නෙට ගියොත් නිශ්චලතාවයෙන් උදාහරණ ඔයගොල්ලෝ කියවන්න ඕනේ. නිශ්චලතාවයෙන් උදාහරිනවා. නිශ්චලතාවයෙන් උදාහරින්නේ ස්කන්ධ දීලා තියෙනවා m සහ ලැම්ඩා m. නිශ්චලතාවයෙන් උදාහරුවාම
P අංශුව G බෙදීම දෙක ත්වරණයකින් පහළට චලනය වේ. ඒතර අපිට පද්ධතිය චලනය වෙන දිශාව දීලා තියෙන්නේ. ලැම්ඩා සමානයි 3 1 බව පෙන්වන්න. දැන් මෙතන ලැම්ඩානේ හොයන්න කියන්නේ. දැන් ඔන්න ආතතිය හොයන්න කිව්වනම් ඔයගලන්ට ඩිරෙක්ට් දිශා මොකක් හරි අදහසක් තියෙනවා මොන සමීකරණද යොදන්න ඕනේ මේක හොයන්න කියලා. ත්වරණය හොයන්න කිව්වනම් අදහසක් තියෙනවා ත්වරණය හොයන්න මොනවද යොදන්න ඕනේ කියලා. දැන් ලැම්ඩාව හොයන්න කියන්නේ ලැම්ඩා කියන්නේ මේ මෙතන මේ ස්කන්ධයේ මෙතන තියෙන මොකක් හරි නියත. ඒක හොයන්න කියන්නේ. එතකොට ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ මොකක්ද යොදන්නේ කියලා. ඉතින් මේක ලොකුවට හිතන්න දෙයක් නෑ. ඔයගලන්ට ඔප්ෂන්ස් එහෙම 100කින් හොයන්න තෝරන්න නෙවෙයි මේ තියෙන්නේ. මේක චලනය වෙනවා නියත ත්වරණයෙන් ස්කන්ධ දෙකක් තියෙනවා. නිව්ටන්ගේ දෙවෙනි නියමය මේ ස්කන්ධ දෙකට යොදන එක තමයි නිතැතින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් ඊට කලින් මේ ස්කන්ධ මත බල ලකුණු කරලා ත්වරණය ලකුණු කරලා F සමානයි m යොදන්නයි තියෙන්නේ කෙටියෙන්ම කියනවා නම්. ඒතකොට අපිට කියන්නේ අපි බල ලකුණු කරමු m මත ඉස්සලා කිව්වා වගේ mg බර යාගේ බර ක්‍රියා කරනවා. m ලියා ගන්න බෑ වගේ. හරි. ඊට පස්සේ ඉහළට තන්තුව දිගේ ආතතිය අපි එකම තන්තුවයි තියෙන්නේ එක ආතතියයි තියෙන්නේ. ඔයාට එක t එකකින් එක ලකුණු කර ගන්න පුළුවන්. ඊට පස්සේ ලැම්ඩා m කියන ස්කන්ධය මත බර පහළට ක්‍රියා කරනවා ලැම්ඩා mg සහ ඉහළට t ආතතිය ක්‍රියා කරනවා. එතකොට මේ දෙන්නගේ ත්වරණය ලකුණු කරොත් අපි කියන්නේ p අංශුව දැන් pq මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කළා නෑ. ඕගොල්ලෝ එක කරගන්න ඕන. මම ලකුණු කරොත් කවුද p දැන්? කවුද p? ස්කන්ධ m තමයි p. මෙයා තමයි p. මෙයා තමයි q. එතකොට p තමයි පහළට g බෙදීම දෙක ත්වරණයකින් ගමන් කරන්නේ. මම ඒක මෙතනදී මෙන්න මෙහෙම ලකුණු කරන්නම්. ඕගොල්ලෝ ඊට වඩා ක්ලියර්වට ලකුණු කරන්න. මම මෙතන තියෙන මගේ සීමාවන් යටතේ ඉතා අමාරුවෙන් මෙන්න මේ හරියෙන් ලකුණු කරන්නම් ඒක. m කියන ස්කන්ධයේ පහළට g බෙදීම දෙක ත්වරණයකින් යනවා. හරි. ඔයගලන්ට පැහැදිලි කියලා මම හිතනවා. මම තාම චූටියට ලිව්වේ. දැන් කරන්න තියෙන්නේ ඉස්සලා වගේ F සමානයි m නිව්ටන්ගේ දෙවෙනි නියමය අපි මේ ස්කන්ධ දෙකට apply කරොත් ඔයගලන්ට ඉතා පහසුවෙන් ලැම්ඩාව හොයාගන්න පුළුවන් වෙයි. ආයිත් ඔයගොල්ලෝ නිකමට හිතුවොත් මෙතන අපිට නොදන්නා දේවල් මොනවද තියෙන්නේ? නොදන්නා දේවල් තියෙන්නේ t ව දන්නේ නැහැ. මේ ලැම්ඩා ගාන දීලා තියෙන ලැම්ඩාව දන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ මේ ස්කන්ධ දෙකට F සමානයි m යොදලා සමීකරණ දෙකක් ගත්තොත් ඔයගලන්ට මේ සමීකරණ දෙක විසඳීමෙන් ලැම්ඩාව හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට මම p ට F සමානයි m යෙදුවොත් දැන් p කවුද? p තමයි මේ පල්ලෙහායින් එක්කෙනා. එතකොට එයා යන්නේ පහළට F සමානයි m දැම්මොත් ඔයගලන්ට එනවා mg ඍණ t සමානයි m a මම ඒක කියලා ගන්නම්. ඊට පස්සේ q ට ඉහළට F සමානයි m යෙදුවොත් ඔයගලන්ට එනවා t ඍණ ලැම්ඩා mg සමානයි ලැම්ඩා m යාගේ ස්කන්ධය ලැම්ඩා m a. දැන් ඊටාම පහසුවෙන් ඔයගලන්ට පේනවා මේ සමීකරණ දෙක එකතු කරොත් t ව නැති කරගන්න පුළුවන්. මම 1/2කින් t ව නැති කරගන්න පුළුවන්. t ව කැපිලා යනවා. මට එන්නේ mg ඍණ ලැම්ඩා mg සමානයි ma ධන ලැම්ඩා ma. එතකොට මේ හැම පදයකම ඔයගලන්ට පේනවා m තියෙනවා. මට m ව කැන්සල් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ස්කන්ධය බිඳුව නෙවෙන නිසා m ව මෙහෙම අයින් කරොත් කවදන් හොයන්න තියෙන්නේ ලැම්ඩාව හොයන්න තියෙන්නේ. ලැම්ඩාව එක පැත්තකට. දැන් ඇත්තටම මෙතනින් එහාට මම මේක සුළු කරන එකේ තේරුම නැහැ. ඒ ටික ඔයගලන්ට කරගන්න පුළුවන්. මෙතන ඔයගලන්ට ගන්න තියෙන දේ තමයි මේ හිතපු විදිය කොහොමද මේ සමීකරණ සෙටප් කරගත්තේ? කොහොමද දැනගත්තේ මොනවද යොදන්න ඕනේ? කාටද යොදන්න ඕනේ කියලා? කොහොමද මේක ලියන්නේ? ඒ ටික තමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ. මම මේක ඇත්තටම ඉතුරු කරන්නම්. සමහර විට අපිට තව එක නෑ මේකේ තව කොටසක් තියෙනවා. ඒ කොටසත් හදන්න පුළුවන් වෙයි. එතකොට මේක ඔයගොල්ලෝ ලැම්ඩාව උක්ත කරොත් ඒ කියන්නේ මම මේ කොටස O level කොටසක් වගේ නේද? උක්ත කරන්න තියෙන ලැම්ඩාව. ලැම්ඩා උක්ත කරාම ඔයගොල්ලන්ට ලැම්ඩාගේ උත්තරේ ලැම්ඩාට විසඳුවාම ලැම්ඩා ලැබෙනවා 1/3 කියලා. හරි. ඒතර මේකේ දෙවනි කොටස දිහා බැලුවොත් බලන්න මොකද මේ කියන්නේ කියලා. දැන් p මෙන්න මේ අංශුව
දැන් මේ පද්ධතිය යන්නේ මෙහෙම P අංශුව ගිහලා මේ ගෙබිමේ වැදෙනවා. දැන් ඒගොල්ලෝ කියනවා බෝල්ඩ් කරලා තියෙන්නේ අප්‍රත්‍යස්ත ගෙබිමක තමයි වැදෙන්නේ කියලා. ඒ කියන්නේ E බිඳුවයි මේ P කියන ස්කන්ධය ගිහිලා වැදිච්ච ගමන් එහෙමම නවතිනවා. මුකුත් වෙන්නේ නැහැ. එයා එහෙමම එයාගේ වේගය බිඳු වෙලා එයා නවතිනවා. එතකොට එතනින් පස්සේ Qට මොකද වෙන්නේ? ඒක තමයි ඔයගොල්ලෝ හිතන්න ඕනේ. එතකොට දැන් මේක මෙයා ගිහිල්ලා අර අප්‍රත්‍යස්ත ගෙබිමක වදිනවා කියලා ඇත්තටම ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන් දැන් එයා චලනය වෙනක නවතිනවානේ. ඒතර එයාගෙන හිතන දෙයක් නැහැ. ඔයගොල්ලන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙන්න ඕනේ Q අංශුව දෙසට. එයාට මොකද වෙන්නේ කියලා හිතුවොත් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ P ගිහිල්ලා බිම වැදුනහම P බිම වැදෙන වේගයම තමයි P බිම වදිනකොට Qට තියෙන්නේ. එයා ඉහළට චලනය වෙන්නේ. එයා ඒ ප්‍රවේගයෙන් එයාගේ චලනය කන්ටිනියු කරනවා. එතකොට එහෙම කරනකොටම වෙන්නේ මොකක්ද? මේ තන්තුව බුරුල් වෙනවා නේද? බුරුල් වුණාම Tව අහුසි වෙලා යනවා. T නැති වෙලා යනවානේ. එතකොට Q කියන මෙයානේ Q, මෙයා Q ඒ මොහොත මෙයා බිම වැදුනට පස්සේ Q ඉහළට ගමන් කරන්නේ එයාගේ බර කියන බලය විතරක් තියේදී. ඒ කියන්නේ ගුරුත්වයේ යටතේ විතරයි යා චලනය වෙන්නේ. එතකොට ඒ කොටසට විතරක් ඔයගොල්ලෝ අවධානය යොමු කරොත් මං අඳින්නම් වෙනම පින්තූර නෑ මට මෙතන හදන්න පුළුවන්. මම හිතුවොත් ඒ චලිත කොටස විතරක්. හිතන්න මෙන්න P මෙන්න මෙතනදී තමයි P the Q නේද? Q මෙන්න මෙතනදී තමයි P ගිහිල්ලා බිම වැදෙන්නේ. ඊට පස්සේ තන්තුව බුරුල් වෙනවා. එතකොට මේ ඒ කියන පොයින්ට් එකේ ඉඳලා එයා ගුරුත්වජ ත්වරණය යටතේ ඉහළට මන්දනය වෙන්න පටන් ගන්නවා. එතකොට යම් කිසි තැනකදී මෙයා නිශ්චලතාවයට එනවා. ඒ කියන්නේ නිකන් මොකක් හරි උඩ දාලා ඔහොම එනවා වගේනේ. ඒතර අපි තුමු ඒ උඩම තැන B කියලා. එතකොට ඔන්න ඔය කොටසට විතරක් ඔන්න එන ඕගලන්ට චලිත සමීකරණය යොදන්න. මොකද මේ සරල රේඛාවක මෙයා ගමන් කරන්නේ නියත ත්වරණයකින්. එතකොට ඒ කොටසට චලිත සමීකරණය යෙදීමෙන් මේ හොයන්න කියන දේ අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද හොයන්න කියන්නේ? P අංශුව ගෙබිම ගැටෙන වේගය දීලා තියෙනවා. ඒ කියන්නේ Q අංශුවත් මෙන්න ඒ මොහොතේදීම එයාට මුලින්ම තියෙන එයාගේ ආරම්භක ප්‍රවේගය වෙන්නේ v. දැන් මම ලියන්න යන්නේ A සිට B දක්වා සිට කියලා ඔයගොල්ලන්ට මවා ගන්න පුළුවන්ද මෙතන? සිට B දක්වා A සිට B මම මේ යොදන්නේ කාටද? Qට. දැන් ඔයගොල්ලෝ ඔක්කොම කියන්න ඕනේ මෙතන වස්තු දෙකක් තියෙනවා. මොන වස්තුවටද ඔයගොල්ලෝ චලිත සමීකරණ යොදන්නේ? මොන ඒ චලිතයේ මොන සෙක්ෂන් එකටද චලිත සමීකරණ යොදන්නේ සහ මොන දිශාවටද යොදන්නේ කියන ඒ කාරණා තුනම ඔයගොල්ලන්ට කියන්න වෙනවා. මම මේ දාන්නේ Qට A සිට B දක්වා ඉහළට. මොනවද මම දන්නේ? මම දන්නවා ආරම්භක ප්‍රවේගය v. ඒ තමයි P කියන අංශුව ගෙබිම වැදිච්ච ප්‍රවේගය. මෙයා චලනය වෙන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ. ඒ හින්දා මෙයාගේ A වෙන්නේ ඍණ g. තව මොනවාද? B කියන තැනදී මෙයා නිශ්චලතාවයට එනවා. එතන තමයි හැරෙන තැන. එතකොට අවසාන ප්‍රවේගය වෙන්නේ බිඳුව. මට හොයන්න තියෙන්නේ මොකද්ද? හොයන්න තියෙන්නේ කාලය. ඔන්න දැන් ඔයාලට තියෙනවා මම කිව්වේ චලිත සමීකරණ යොදන්න කාරණා තුනක් මොන හරි කරුණු තුනක් තියෙන්න ඕනේ. එතකොට අනිත් දෙකම හොයාගන්න පුළුවන්. මෙතන මට හොයන්න තියෙන්නේ T. මෙහෙම ඔයගොල්ලෝ ලිස්ට් එකක් ලියාගත්තම හරි පහසුයි තෝරගන්න අර සමීකරණ පද්ධතියේ මොන සමීකරණයද යොදා ගන්න ඕනේ කියලා. ඒතර මෙතන පේනවා ඊටාම පහසු සමීකරණයද v = u ධන at යොදාන්න තියෙන්නේ. v බිඳුවයි. ඉතින් නැවතත් ඉතින් ඊටු ටික ඔයගලන්ට නිකම්ම පහසුවෙන් කරන්න පුළුවන්. ඒ ටික කරලා පෙන්නන්න අවශ්‍ය නැහැ මම. නමුත් නෑ මේක බව පෙන්නන්න දෙයක්වත් නෙවෙයි. ඒ හින්දා මම ඔයගලන්ට ඒක ගන්නම්. u කියන්නේ v. පටල ගන්න එපා මේ ආරම්භක ප්‍රවේගය v. හොඳේ? v ඍණ g t. ඒතොර t වුක්ත කරාම ඔයගලන්ට එනවා v බෙදීම g කියලා. තමයි කාලය. ඒකට ලකුණු 5ක් ඔයගලන්ට මේ ගානේදී හම්බ වෙනවා. ඉතින් අපිට කාලය ඇත්තටම අද වෙන් වෙලා තියෙන කාලය එච්චරයි. ගොඩක් කාලයක ටිකක් අපිට නැති වුණා නේද මේ තාක්ෂණ
මත රඳා පවතින්න රැඳිච්ච නිසා ඩිපෙන්ඩ් වෙන්න වෙච්ච නිසා කොහොම නමුත් මම විශ්වාස කරනවා අපි මේ අද සාකච්ඡා කරපු ගණන් ටික ඔයගලන්ට යම්කිසි පිටුහලක් වුණා කියලා ඔයගලන්ට සුබ පතනවා ඔයගලන්ගේ විභාගයට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා අපි ආයිත් තව දවසක මේ වෙබිනාර් එකෙන් හම්බ වෙමු තව ගණන් ටිකක් සාකච්ඡා කරන්න. බෙවින් ස්තුතියි ඔබට වැදගත් වන කාරණා ගණනාවක් මේ දෙහෝරාව තුළ සාකච්ඡා කළා. අපි හැමෝගේම ප්‍රාර්ථනය 2020 ඔබේ A-level විභාගයේ ඉතාම සාර්ථක කරගන්නට ඔබව 100%ක්ම සූදානම් කිරීමට දරන උත්සාහයක්. ඉතින් ඒක නෙස්ටමෝල් බුද්ධි ප්‍රබෝධයේදී පසුගිය වසරේ දුන් පොරොන්දුවක් ඉටු කරලීමක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශ සංවිධානය කරන මේ නෙස්ටමෝල් බලගන්වන ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාව. අද සම්මන්ත්‍රණය මෙහෙවූ දෙපළට අපි අපේ කෘතවේදීත්වය පළ කරන්නට ඕනේ දුවේ පුතේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආචාර්ය ගයා ජයකොඩි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය දුලීප පිටිගල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි ඔබතුමන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දුමින්ත සෙනවිරත්න මහත්මයාටත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් සහභාගී වුණාට බෙහෙවින් ස්තුතියි. හෙට සම්මන්ත්‍රණයේදී භෞතික විද්‍යාව වෙනුවෙන් අනිද්දා ඔබව සූදානම් කරන්න සූදානම්. ඒ වගේම ජීව විද්‍යාව සඳහායි හෙට සම්මන්ත්‍රණය දිග හැරෙන්නේ. ඒ පිළිබඳව මම හිතනවා මේ වෙනකොට ඔබ දැනුවත් ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි විශේෂයෙන් මතක් කරනවා නුදුරු දිනකදීම දැන් මේ ඔන්ලයින් ක්‍රමයට අපි මේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා මේ සම්මන්ත්‍රණය කරගෙන යද්දී පුංචි තාක්ෂණික දෝෂ හට ගන්නට පුළුවන්. ඒ නිසා පාඩමේ සමහර ඔබට වැදගත් තැන් මගහැරුණු අවස්ථා තියෙන්නට පුළුවන්. එවැනි තැන් ඒවා මගහරවා ගන්නට අපි ඔබට තවත් අත්වලක් සපයන අධ්‍යාපන අමාත්‍යාංශ සමග අත්වැල් බැඳගෙන නෙස්ටමෝල්ට් ඒ තමයි මේ සම්පූර්ණ සම්මන්ත්‍රණය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ඇතුළත් කරනවා. ඉන් අනතුරුව ඔබට ඒ සඳහා වන ලින්ක් එක එවනවා. එතකොට ඔබට පුළුවන් මේක නැවත පරිශීලනය කරන්නට ඒ ඔබේ විභාගයේ ඉලක්ක ජය ගන්නට තවත් පහසුවක් වේවි කියලා අපි විශ්වාස කරනවා. එවනම් ඉදිරි සම්මන්ත්‍රණවලදීත් හමුවන බලාපොරොත්තු ඇතුව ඔබට හොඳින් කය මනස දෙකම හොඳට සමබරව තියාගෙන 100% සූදානමින් විභාගය ජය ගන්නට හැකියාව ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනය ඇතුව තමයි අපි එහෙමනම් සමුගන්නේ. ඔබට සුබ රාත්‍රියක්. අපි ආයෙත් හමු වෙමු. අයබෝන්.